පටන් ගමු 10 වෙනි ගැටලුව දෝලන හතරංග ටියුට් එකේ මම දීලා තියෙන දෙවෙනි ටියුට් එකේ 10 වෙනි ගැටලුවෙන් පටන් ගමු. වාතයේදී කහ සෝඩියම් ආලෝකයේ තරංග ආයාමය පහ වැඩි කිරීම 10^7ක් කියලා දීලා තියෙනවා. පහ වැඩි කිරීම 10^7ක් මීටර වේ. එහි සංඛ්‍යාතය අපෙන් අහන්නේ. එතකොට වාතයේදී කහ සෝඩියම් ආලෝකයේ තරංග ආයාමය. ඒක මතක තියාගන්න මම පොඩි කාරණයක් කියන්නම්. දැන් කහ සෝඩියම් ආලෝකයේ තරංග ආයාමය කියලා කිව්වහම සෝඩියම් ආලෝකයේ නිකුත් වෙන කහ පාටේ පරාසයක් තියෙනවා තරංග ආයාමය. මේ උච්ච තීව්‍රතාවය සහිතව නිකුත් කරන තරංගය තමයි අපි ඔය පහ වැඩි කිරීම 10^7ක් කියන්නේ. හරියටම පහ වැඩි කිරීම 10^7ක් මීටර් විච් එක විතරක් නෙමේ සෝඩියම් ආලෝකයේ කහ පාටේ තරංග ආයාම කියන කාරණේක පරාසයක් තියෙනවා. ඉතින් මේක හරි සරල ගැටලුවක්. අපිට යොදන්න තියෙන්නේ V සමානයි F ලැම්ඩා කියන සම්බන්ධතාවය. V සමාන F ලැම්ඩා සම්බන්ධතාවය ඕනෑම තරංගයක් සඳහා ඕනෑම මාධ්‍යකදී ඕනෑම තත්ත්වයකදී යොදන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් අපි දුවොත් V සමානයි F ලැම්ඩා. වාතය තුල කහ ආලෝකයේ තරංගයම තමයි දීලා තියෙන්නේ. එහෙනම් වාතය තුලදී ආලෝකයේ වේගයෙන් තමයි මේ කහ වර්ණය ගමන් කරන්නේ. 3 වැඩි කිරීම 10/8යි. 3 වැඩි කිරීම 10/8යි. අපෙන් අහන්නේ සංඛ්‍යාත F කියන අගය. එහෙනම් ලැම්ඩා දීලා තියෙනවා 5 වැඩි කිරීම 10^7ක්. F වැඩි කිරීම 5 වැඩි කිරීම 10^7ක් කියලා. පැහැදිලිද? එතකොට අපිට F කියන එක එනවා. මේක බලන්න දැන් මේ පැත්තට ගියාම 10^7 10 උඩත් එක්ක 15 වෙනවා. 3 බෙදීම 5. ඒ කියන්නේ 10න් 6යි. 0.6 වැඩි කිරීම 10/15. 0.6 වැඩි කිරීම 10/15. එහෙම නැත්නම් 6 වැඩි කිරීම 10/14. 6 වැඩි කිරීම 10/14යි හර්ට්ස්. පැහැදිලිද? හරි. මේක කියමු ලියන්න අවශ්‍ය නැහැ බහුවර්ණයක් නිසා. එහෙනම් උත්තරේ වෙන්නේ 10 වෙනි ගැටලුවට 6 වැඩි කිරීම 10/14. එක උත්තරේ. පැහැදිලි නේද? හරි. අවශ්‍ය කට්ටිය එතනම ලියාගන්න V සමානයි F ලැම්ඩා දාලා මේක 1991. දැන් මේකෙන් තේරුම් ගන්න මේ වගේ ප්‍රශ්න පවා අපිට සම්බන්ධ වෙනවා. අපි යනවා ඊළඟට 11 වෙනි ගැටලුවට. අපි 11 වෙනි ගැටලුවට යමු. හරි 11 වෙනි ගැටලුවේ කියනවා තරංග ප්‍රචාරණය සම්බන්ධයෙන් කරන ලද පහ සඳහන් ප්‍රකාශ සලකා බලන්න. තරංග ප්‍රචාරණය සම්බන්ධයෙන් කරන ලද පහද ප්‍රකාශ සලකා බලන්න. ධ්වනි තරංග සම්ප්‍රේෂණ සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය වේ. හරි නේද? ධ්වනි තරංග කියලා කියන්නේ පදාර්ථමය තරංග, ඒ කියන්නේ යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග සම්ප්‍රේෂණය සඳහා ද්‍රව්‍ය මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. විද්‍යුත් චුම්බක තරංග වලට තමයි ද්‍රව්‍ය මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවෙන්නේ. ආලෝක තරංග සම්ප්‍රේෂණ සඳහා ද්‍රව්‍ය මාධ්‍ය තිබීම අත්‍යවශ්‍ය වේ. අන්න ඒක වැරදි. ආලෝකය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඕන එතන ලියාගත්ත එක ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. උඩ ලියාගත්ත එක ධ්වනිය කියලා කියන්නේ යාන්ත්‍රික තරංගයක් කියලා. එතනම ටියුට් එක ලියාගන්න ධ්වනිය යාන්ත්‍රික තරංගයකි. අපි ඒක තව නමක් කියනවා පදාර්ථමය තරංග, මැටර් වේව්ස් කියලා. ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඊළඟට C ගත්තාම තරංග සමග මාධ්‍ය සමස්තයක් වශයෙන් චලනය නොවේ. තරංග සමග මාධ්‍ය සමස්තයක් වශයෙන් චලිත වෙන්නේ නැහැ. ඒක හරි. දැන් අපි මේ කතා කරද්දී මෙතන තියෙන වාතය සම්පූර්ණයෙන්ම යනවද වෙන තැනකට? සමස්තයක් වශයෙන් චලිත වෙන්නේ නැහැ. පැහැදිලිද? එක එක අංශු යාබදාංශු කම්පන සම්ප්‍රේෂණයෙන් තමයි තරංගේ ප්‍රචාරණය වෙන්නේ. ඒ නිසා මේක හරි චලනය නොවේ කියන එක හරි. උත්තරේ A සහ C. A සහ C උත්තරේ 3 නේද? A සහ C උත්තරේ 3. පැහැදිලිද? ඔව්. වෙන වෙනම තමයි චලිත වෙන්නේ තරංගය සමග මාධ්‍ය අංශු. හරි. ඒ ටික පැහැදිලි. අපි ඊළඟ එකට යමු 12 වෙනි ගැටලුවට. වෙන බලන්න. 12 වෙනි ගැටලුව තන්තුවක් දිගේ වමේ සිට දකුණට තීරත් තරංගයක් ගමන් කරන විට එහි ෂණික පිහිටුමක් රූපයේ පෙන්වා ඇත. තන්තුව මත A B C ලක්ෂ්‍යවල දිශාවන්
නිවැරදිව පෙන්වා ඇත්තේ මෙහි සඳහන් කුමන ප්‍රස්ථාරයෙන්ද? දැන් මේ තරංගයේ තීර තරංගයක් අපි දන්නවා. එහෙනම් මේ තීර තරංගයක මාධ්‍ය අංශවල පිහිටීමත් තීර තරංගය යාන්ත්‍රික තීර තරංගයක ගොඩක් වෙලාවට දැන් විද්‍යුත් චුම්බ තරංග වලින් අයින් වෙලානේ මෙතන තියෙන්නේ. යාන්ත්‍රික තීර තරංගයක් ගත්තාම තන්තුවක් දිගේ යන්නේ කොහොමද? තන්තුවක ඇති වෙන තරංගයක්. යාන්ත්‍රික තරංගයක්. තීර තරංගයක අංශවල පිහිටුම ඒ තරංග ආකෘතිය ලබා දෙනවා කියන එක අපි දන්නවා. යනවා දැන් මේ පොයින්ට් වල අංශු තියෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. පැහැදිලිද? ඔව්. එහෙනම් මේ ෂණික පිහිටුමක් ලබා දෙන්නේ ABC ලක්ෂ්‍ය වල දිශාවන් නිරෝධ පෙන්නන්නේ. අපි දන්නවා මොහොතකට පස්සේ මේකේ පිහිටුම අපිට ගන්න පුළුවන්. මේවා ප්‍රගමන තරංග මෙන්න මේ විදිහට තරංගේ පොඩ්ඩක් දකුණට ෂිෆ්ට් කරලා අඳිනවා. විස්ථාපනය කරලා අඳිනවා කියන එක. දකුණට විස්ථාපනය කරලා අපි අඳිනවා. එතන මොකක් කට්ටිය අඳගන්න එහෙනම් A යන්නේ සිරස්ව පල්ලෙහාට. B යන්නේ සිරස්ව ඉහළට. C යන්නේ සිරස්ව පල්ලෙහාට. එහෙනම් A සහ C සිරස්ව පල්ලෙහාට B විතරක් සිරස්ව ඉහළට. උත්තරේ 4. උත්තරේ 4. අපි තීර වල ඉගෙන ගත්ත ඒ කතාව. ප්‍රගමන තීර තරංගයක් ගත්තාම අපි දකුණට පොඩ්ඩක් විස්ථාපනය කරලා ඒ අදාළ තරංගය ඇඳලා මේ අංශු වල ඊළඟ පිහිටුම් ගන්න. හරි නේද? උත්තර එතකොට 4. අපි යනවා ඊළඟට 13 වෙනි ගානට. 13 වෙනි ගාන බලන්න. රූප සටහනේ දැක්වෙන්නේ ඊතලයේ දිශාවට ගමන් කරන තීර්ය ප්‍රගමන තරංගයක ෂණික පිහිටුමකි. ඉතා කෙටි කාලයකට පසු A, B සහ C මගින් දැක්වෙන අංශුන්ගේ දල්තය පිළිබඳ කර ඇති පාසඳන් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශනය කුමක්ද? නැවත තියෙන්නේ දකුණු පැත්තට ගමන් කරන්න. ඒක ඉතා වැදගත්. ඒතකොට ABC පිහිටුම අපෙන් අහන්නේ. එහෙනම් නැවත කරන් තියෙන අපිට පොඩ්ඩක් ෂිෆ්ට් කරලා මේක අදින එක. මට අමාරුයි මෙතනදී. නමුත් මම මෙහෙම කොහොමද ඇඳගත්තොත් එහෙම ඔය විදිහට හරි නේද? ඔන්න මම දකුණට පොඩ්ඩක් මෙව කෙරුවා. යනු ඉතාමත් පැහැදිලි ඔය ගැටෙන්ට A කියන එක සිරස්ස පල්ලෙහාට ගමන් කරන්නේ. මතක තියාගන්න මෙවුවා තීරයක් තරංග. එහෙමනම් තරංගයේ චලිත දිශාවට ලම්බව තමයි කම්පණය සිද්ධ වෙන්නේ. කියන්නේ ඉහළට හෝ පහළට නෙමේ චලිත සිද්ධ වෙන්නේ සරල අනුවර්තිය. එහෙනම් A සිරස්ස පල්ලෙහාට B කොහොමද? සිරස්ස ඉහළට යන්න ඕනේ. අපිට ගන්න තියෙන කෙලිම සිරස් රේඛාවක් ගහන්න අපි අරපු එක හම්බ වෙන විදියට. C කියන එක ගත්තාම C වල අංශුව සිරස්ස පල්ලෙහාට. එහෙනම් A හා C පහළට ගමන් කරන අතර B ඉහළට ගමන් කරයි. උත්තරේ නැවත මෙතන දෙනවා 3. A සහ C පහළට ගමන් කරන අතර B ඉහළට ගමන් කරයි. හරි නේද? මේ විදිහට කට්ටිය පොඩ්ඩක් දකුණට මේක විස්ථාපන කරලා ඇඳගෙන අදාළ එක ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක හැමෝටම තේරෙනවා. අපි යනවා ඊළඟ එකට. මට මේ අඳිනේ ඌව ටික ක්ලියර් කරගන්න වෙනවා. හරි. 14 බලන්නකො. ඇඳි තන්තුවක් ඔස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් ගන්නා තරංග ස්පන්ද දෙකක් රූපයේ දැක්වේ. ඒවා එකිනෙක හමු වීමෙන් පසු ඉක්බිතිව ඇතිවන චලිතයේදී ස්පන්ද වල හැඩය වඩාත් හොඳින්ම නිරූපණය වෙන එක අපෙන් අහන්නේ. ස්පන්ද වල හැඩය හොඳින් නිරූපණය කරලා අපෙන් අහන්නේ. අපි දන්නවා ස්පන්ද දෙකක් එකිනෙක හමු වුණාම ඒ හමු වෙච්ච මොහොතේ අපි කියන එක අතිච්ඡාදනය වෙච්ච මොහොතේදී අදිස්ථාපන මූල ධර්මයට අනුව තමයි හැඩය තීරණය වෙන්නේ. මේ දෙකකට සම්බන්ධ වෙන අවස්ථාවේදී මේ අදිස්ථාපන මූල ධර්මය අනුව හැඩය වෙනස් මේ සකස් වෙනවා. ඊට පස්සේ කිසිදු වෙනසක් නැතුව ස්පන්ද එකිනෙක ගමන් කරනවා ඉදිරියට. පැහැදිලිද? ඒ අනුව දැන් මේ ආවේක මේ දකුණු පැත්තෙන් එන එක එහෙමම යන්න ඕනේ. මේකත් වම් පැත්තේ තියෙන හාදයත් එහෙමම යන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කීයද? උත්තරේ 1. උත්තරේ 1 විස්තර සුළුවෙන් අඩු වෙන්න පුළුවන්. කොහොමත් ශක්තිය හානියත් එක්ක විස්තරය එන්නේ අඩු වෙනවනේ. විස්තරය අඩු වෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ 1/14ට. හරි නේද? අපි යනවා ඊළඟට 15 වෙනි ගැටලුවට. ඇඳි තන්තුවක් දිගේ දකුණට ගමන් කරන තීර්ය තරංගයේ කොටසක
කිසියම් මොහොතක හැඩේ රූපය දැක්වේ. තන්තුව ක්ෂණිකව නිශ්චලතාව ඇත්තේ තරංගයේ කුමන ලක්ෂයේද ලක්ෂවලද වැදගත්ද ක්ෂණිකව නිශ්චලව තියෙන්නේ. අපි දන්න එතකොට දැන් තරංගය ගත්තොත් මෙතන තියෙන තීරයක් තරංගයක්. මෙතන තියෙන තීරයක් තරංගයක්. මෙන්න පොඩ්ඩක් බලන්න රූප සටහන මම මෙහෙම ගත්තොත් මේ විදිහට නෑනේ. හරිද? මේ වගේ තියෙන්නේ A B සහ C කියලා නේද? A B C කියන කතන්දරේ තියෙනවා. A B C D සහ E ඊට පස්සේ එනවා. D සහ E. ඔව් අපි දන්නවා තීරක තරංගයේදී මේ හැම අංශුවක්ම සරල අනුවර්තී චලිතය දෙන්නේ. ඒ කියන්නේ දැන් B කියන එක්කෙනා මෙතන හිටියට ටික මොහොතකට පස්සේ කොහොමද තියෙන්නේ? අපි දන්නවා දැන් මේක පොඩ්ඩක් මෙහෙම දකුණට කරලා දාගත්තොත් B කියන එක්කෙනා ටික මොහොතකට පස්සේ මෙතෙන්ට යනවා. පැහැදිලිද? ඊළඟට යා මෙහෙම යනවා. මෙහෙම යනවා. කොහොම ගිහිල්ලා අවසානයේදී මේ නිම්නයට ඇවිල්ලා ආයෙ නැවත උඩට යනවා. කොහොම තමයි මේක රිපීට් වෙන්නේ. පැහැදිලිද? ඒතර මේක මේ අංශුව B කියන අංශුව B වලදී තියෙන අංශුව මෙහෙම සරල අනුවර්තී චලිතයක්. ඒත් එහෙමයි. ඒ වල තියෙන හාදයක් ටික මොහොතකට පස්සේ මෙතෙන්ද යනවා. කොහොම ගිහිල්ලා කොහොම දිගටම සරල අනුවර්තී චලිතයද? කොහොම සරල අනුවර්තී චලිතය යනවා දිගට. ඒක අපි දන්නවා සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවක ප්‍රවේගය උපරිම වෙන්නේ දෝලන කේන්ද්‍රයේදී. ප්‍රවේගය උපරිම වෙන්නේ දෝලන කේන්ද්‍රයේදී විස්තරයේදී ඒ කියන්නේ උපරිම විස්ථාපන දෙන ලක්ෂයේදී විස්තරයේදී මොහොතකට ප්‍රවේගය බිඳු වෙනවා. පැහැදිලිද? ක්ෂණිකව නිශ්චල වෙනවා කියන කාරණේ. එහෙනම් ක්ෂණිකව නිශ්චල වෙන පිහිටුම් වෙන්නේ B සහ D. B සහ D. AC E ගත්තොත් උපරිම ප්‍රවේගය තියෙන්නේ නේද? A සහ AC E ගත්තොත් උපරිම ප්‍රවේගය. එහෙනම් B සහ D තමයි උත්තරේ වෙන්න ඕනේ. B සහ D. B සහ D උත්තරේ 2. උත්තරේ 2. පැහැදිලිද? හරි. 16ට යමු. සිරස් කම්බියක් දිගේ චලනය විය හැකි සැහැල්ලු කුඩා මුදුවකට සවිකල තන්තුවක කෙළවර දෙසට තන්තුව දිගේ ප්‍රගමණය වන තරංග ස්පන්දයක් රූපය පෙන්වා ඇත. තරංග ස්පන්දයේ උපරිමය මුදුන කරා ළඟා වන මොහොතේදී තරංග ස්පන්දයේ හැඩය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ පාසඳන් කුමන රූප සටහනින්ද? අපි මේවා කරලා තියෙනවා තීරකයේදී එහෙමම කරලා තියෙනවා. මෙතන සිදු වෙන්නේ අපවර්තනයෙන් තොර පරාවර්තනයක්. අපවර්තනෙන් තොර පරාවර්තනයක්. ඒ කියන්නේ ප්‍රතිඋද්ද කලාවේ පරාවර්තනයක් නෙමෙයි. සමකලාවෙම අපවර්තනෙන් තොර පරාවර්තනයක් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ දැන් මේකේ භාගයක් යන්න හදන මොහොතේදී මේ භාගයක් ඉස්සරහට යන්න හදන මොහොතේදී ඉතිරි භාගෙත් එම පැත්තටම අනිත් පැත්තට ඊට විරුද්ධ පැත්තට එන්න හදනවා. පැහැදිලිද? පරාවර්තන වෙලා තියෙන භාගය. ඒතකොට මේ දෙකේම එකතුව තමයි අවසානයේ පේන්නේ. ඒ කියන්නේ මේ ස්පන්දේ මේ යන්න හදන ස්පන්දේ විස්තරයේ A නම් අපිට 2A විස්තරයක් සහිතව තමයි හැඩේ පේන්නේ. ඒ කියන්නේ උත්තරේ වශයෙන් බාර ගන්න වෙන්නේ 2. උත්තර වශයෙන් බාර ගන්න වෙන්නේ 2. උත්තරේ 2. ඊළඟට 17 ගත්තොත් රූපේ දක්වා ඇත්තේ සම්මිතික ස්පන්දයක් තන්තුවක් දිගේ දෘඩ මායමකට දෙසට ගමන් කරයි. ස්පන්දෙන් හරියටම වඩා දෘඩ මායමේ පරාවර්තන වී ඇති මොහොතේදී සම්ප්‍රයුක්ත ස්පන්දයේ පහත සඳහන් කුමන රූපයෙන් නිවැරදිව පෙන්වයිද? හරි. මේකෙදි වෙන්නේ අර්ධයක් දැන් පරාවර්තනය වෙන්න ඉස්සරහට යනවා. ඔන්න ඔහම ඉතිරි අර්ධය අපවර්තනයක් සහිතව පරාවර්තන වෙලා තියෙන මේ පැත්තට එන විදිහට. එතකොට මේ දෙන්නගේම සම්ප්‍රයුක්තය තමයි පේන්නේ. සම්ප්‍රයුක්තය තමයි පේන්නේ. ඒ කියන්නේ උත්තරේ 5. ස්පන්දයක් නෑ වගේ අපිට පේන්නේ. උත්තරේ 5. උත්තරේ 5. හරිද? හරි. අපි යනවා ඊළඟ ගැටලුවට 18. රූපේ පෙන්වා ඇති පරිදි සර්ව සම හැඩයක් සහිත විස්තරය 2 සෙන්ටිමීටර වූ ස්පන්ද දෙකක් තන්තුවක් දිගේ විරුද්ධ දිශාවලට ගමන් කරනුයේ 2 තප්පරයට සෙන්ටිමීටර වූ එකම වේගයකින්. ආරම්භයේදී ස්පන්ද දෙක අතර දුර 8 සෙන්ටිමීටර නම් තප්පර දෙකකට පසු තරංග රටාව දෙනු ලබන්නේ. තප්පර දෙකකට පසු තරංග රටාව. ආරම්භයේදී මේ දෙන්න අතර පරතරය
අපි ගත්තොත් මෙන්න මෙතනයි මේ හරි මැදයි. එහෙමනම් අපිට ගන්න වෙන්නේ දැන් ස්පන්ද දෙක අතර ගත්තහම ඔව් මෙතනයි මෙයාගෙත් මෙතනයි. ওই දෙක අතර පරතරය සෙන්ටිමීටර් 8ක් කියලා කියනවා. 8යි සෙන්ටිමීටර්. 8යි සෙන්ටිමීටර්. අපෙන් අහන්නේ තප්පර දෙකකට පස්සේ. ඉතින් මෙයාගේ වේගය තප්පරයට සෙන්ටිමීටර් දෙකක් යනවා. එහෙනම් තප්පර දෙකකදී මෙයා ඉන්නේ සෙන්ටිමීටර් 4ක තැන. ඒ කියන්නේ මේ වගේ තැනක කියමු අපි. ඔහොම ඉන්නේ. මෙයාත් ඉන්නේ සෙන්ටිමීටර් 4ක තැනින් ওই විදිහට පීක් එක. එතකොට මේ දෙක එකට සම්බන්ධ වුණ ගමන් අපිට ස්පන්දයක් පේන්නේ. උත්තරේ 5. උත්තරේ 5. උත්තරේ 5. හරි. අපි යනවා 19 වෙනි ගැටලුවට. මේ අපි තියෙන නෝට් එකේ එහෙමම කතා කරලා තියෙනවා. රූපේ පෙන්වන ඇති පරිදි ස්පන්දයක් ඇලි තන්තුවක් දිගේ ඒකාකාර ප්‍රවේගයෙන් ප්‍රචාරණය වේ. ඒකාකාර ප්‍රවේගයෙන් ප්‍රචාරණය වෙනවා. තන්තුවේ P ලක්ෂයේ විස්ථාපනය D කාලයේ T සමග වෙනස් වන ආකාරය වඩාත් හොඳින්ම නිරූපණය වන්නේ. ඉතින් අපි දන්නවා දැන් මේකේ හැඩය මේ විදිහටම යනවා කියලා ඉස්සරහට. ඒක මොහොතකට පස්සේ ඊළඟට මොහොතකට පස්සේ අය හැඩය ඔහොම යනවා. ඊළඟ මොහොතට පස්සේ අය ඔහොම යනවා. ඊළඟ මොහොතට පස්සේ ඔහොම යනවා. එතකොට P කියන එක්කෙනාගේ එහෙනම් විස්ථාපන වෙන්නේ මුලින්ම P ලබා ගන්න මෙන්න මේ විස්ථාපනය. ඊළඟට මේ විස්ථාපනය. ඊළඟට මේ විස්ථාපනය ආදී වශයෙන්. ඊළඟට මේ විස්ථාපනය. අපි කතා කරුවා. එහෙනම් මෙන්න මේ හැඩේ අනිත් පැත්ත ගහන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 2. උත්තරේ 2. උත්තරේ 2. පැහැදිලිද? හරි. අපි යමු 20ට. විස්ස ගත්තොත් ඒකක දිගක ස්කන්ධ අසමාන වන්නා වූ AB සහ BC කොටස් දෙකකින් යුත් සංයුක්ත තන්තුවකදී ඇති ආතතියකට ඇද තිබේ. ආතතියකට ඇදලා තියෙනවා කියන එකයි ඔය කියන්නේ. AB ඒකක දිගක ස්කන්ධය BC හි ඒකක දිගක ස්කන්ධයට වඩා කුඩායි. AB කියලා කියන්නේ හරියට අපි ගත්තොත් අපි මේක කෙරුවා. මේක හරියට සිහින් නූලක් වගේ. BC කියන්නේ කඹයක් කියලා අපිට හිතන්න පුළුවන්. BC කියන්නේ කඹයක්. එතකොට මේ B කියන සම්බන්ධය ඇත්තටම මේ සිහින් නූලට දැඩි සම්බන්ධයක්. එහෙනම් පරාවර්තනයක් සිදු වුණොත් පරාවර්තනය වෙන්නේ අපවර්තනයක් සහිත පරාවර්තනයක්. අර බිත්තියට ගැට ගහලා තියෙනවා වගේ. මොකද මෙයාට මෙන්න මේ සිහින් නූලට මේ B කියන එක්කෙනා දැඩි මැදීමක්. හරි. ඒකට කියන විදිහට ලකුණට ගමන් කරයි ස්පන්දේ B සංදය ළඟා වූ පසු ඉක්බිති තන්තුවේ විය හැකි ස්පන්දයන් දැකිය හැකි ආකාරය. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් අපි දන්නවා මෙන්න මේ එන එක්කෙනා ආපහු එනවා පරාවර්තන වෙනවා. පරාවර්තන වෙද්දී අපවර්තන සහිතව. ඒ කියන්නේ උත්තරේ 2 හෝ 5නේ. 2 හෝ 5. B වලදී මේ ස්පන්දයෙන් කොටසක් වර්තනයක් වෙනවා. වර්තනය කියන්නේ මේ කඹේ දෙසට ගමන් කරනවා. ඒකෙදි මේ විදිහටම ඉස්සරහට කොටසක් යනවා. ඒකේ විස්තරය අපිට අඩුවෙන් ගත්ත එක සාමාන්‍යයෙන් අපි හිතලා සාමාන්‍ය තත්ත්වයට තේ. ඒතර උත්තරේ 2 නේද? ගැළපෙන උත්තරේ 2. ගැළපෙන උත්තරේ 2. වර්තනයේදී අපවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. උත්තරේ 2. අපි බලන්න 21ට. ස්ථාවර තරංග පිළිබඳ කර ඇති තරංග පිළිබඳ ප්‍රකාශ කර ඇති පහත් සඳහන් වගන්ති අතරින් අසත්‍ය වන්නේ කුමක්ද? ස්ථාවර තරංග පිළිබඳ ප්‍රකාශ කර ඇති පහත් සඳහන් වගන්ති අතරින් අසත්‍ය වගන්ති අපෙන් අහන්නේ. ස්ථාවර තරංගයක තරංගාකෘතිය ගමන් නොකරයි. හරිනේ. තරංග ආකෘතිය යන්නේ නැහැ. ප්‍රගමන තරංගයක තමයි තරංගාකෘතිය යන්නේ. ඕන ඉස්සරහින් ලියන්න ප්‍රගමන තරංගයක නම් නැත්නම් ප්‍රගමන තරංගයක තරංගාකෘතිය ගමන් කරයි කියන්නේ. ප්‍රගමන තරංගයක තරංගාකෘතිය ගමන් කරයි. ඉස්සරහින් ලියන්න. ප්‍රගමන තරංගයක තරංගාකෘතිය ගමන් කරයි කියලා ලියන්න. ඊළඟට එතකොට මේක හරි නොකරයි කියන එක හරි අසත්‍ය එක අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ අසත්‍ය ප්‍රකාශ. තරංගය හා බැඳී ඇති ශක්තිය ප්‍රචාරණයක් නොමැත. හරි.
ස්ථාර තරංගයකදී තරංගය හා බැඳි ශක්තිය ප්‍රචාරණය වෙන්නේ ශක්තිය එකතැන පල් වෙනවා. එකතැන පල් වෙනවා. හරිද? හරි. තරංග අධිස්ථාපනය සඳහා තරංග දෙකක් අවශ්‍ය වන අතර ඒවා එකම දිශාවට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළ හැක. අන්න එතන වැරද්දක් තියෙනවා. තරංග අධිස්ථාපනයේ වෙන්න ඕනි සර්වසම තරංග දෙකක්. අපි දන්නවා ස්ථාවර තරංග ඇති වෙද්දී සර්වසම තරංග දෙකක් අවශ්‍ය වෙනවා. එතන කමක් නැහැ කියමුකෝ තරංග දෙකක් අවශ්‍ය වෙනවා කියන එක හරි කියමුකෝ. සර්වසම කියලා නෑ. හැබැයි ඒවා එකම දිශාවට කියන කතාව ගත්තොත් එකම දිශාවට ගිහිල්ලා හරියන්නේ නැහැ. එකම දිශාවට ගියාම වෙන්නේ මොකද්ද? එකම දිශාවට ගියාම වෙන්නේ අපි දන්නවා මේ නිරෝධනය කියන කතාව. නිරෝධනය. ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්නයි ඕනේ. ඒ නිසා එකම දිශාවට කියන එක තියෙන නිසා මේක වැරදි. පැහැදිලිද? ඔව්. ඕන එතන ලියාගන්න එකම දිශාවට ගමන් කරන විට සිදුවන්නේ නිරෝධනයයි කියලා. නිරෝධනය කියන කතාව. පැහැදිලිද? නිරෝධනය සිද්ධ වෙන්නේ. 4 5 අපිට ඕනම් බලන්න පුළුවන් තරංග අධිස්ථාපන වීමේදී සෑම විටම ශූන්‍ය විස්තරණ සහිත ලක්ෂ කීපයක් හමු වේ. හරි. ඒවට මොකද්ද කිව්ව නම? විස්ථාපන නිෂ්පන්ද. ඔන්න ලියන්න ඉස්සරහින්. විස්ථාපන නිෂ්පන්ද කියලා ලියන්න. ඒවා තමයි විස්ථාපන නිෂ්පන්ද කියන්නේ. විස්ථාපනයේ උපරිම වන ලක්ෂ පිහිටන්නේ විස්ථාපනයේ ශූන්‍ය වන ලක්ෂ අතර හරි මැදය. හරි. ඒවට මොනවද කිව්වේ? විස්ථාපනයේ උපරිම වන ලක්ෂ වලට කිව්වේ විස්ථාපන ප්‍රස්පන්ද. ඔන්න ලියන්න එතන මේවට අපි කිව්වේ එකක් ගහලා මෙතන විස්ථාපන ප්‍රස්පන්දයක් කියලා දාගන්න. ඒකත් හරි. නිසා උත්තරේ වශයෙන් ගන්න වෙන්නේ අසත්‍ය ප්‍රකාශනය 3. පැහැදිලිද 3 නේද? ඔන්න අපිට ගත්ත එක. තුන්වෙනි එකට අපිට යන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි ඒ තියරි ටික කරලානේ තියෙන්නේ නේද? බලමු එතන නිරෝධනය අපි නිරෝධනයට එන්න ඕනේ දැන්. එතන ගැටලුවක් නැහැ. දුගසුම් කතන්දරයේ තියෙන ඊළඟට එතෙන්ද අපි ඇවිල්ලා නැහැ තාම. يعني 22ට අපි තාම සිද්ධාන්ත නෝට් එක ඇවිල්ලා නැහැ. 22 23 අපි 23 ඕනම් කර හැකි දැන් නේ. 23 කරලා බලමු. 22 පොඩ්ඩක් තියන්න. v සමානයි n ලැම්ඩා සමීකරණයෙන් ප්‍රගමනය වන තරංගයක වේගය v සංඛ්‍යාත n සහ තරංගායමේ ලැම්ඩා අතර සම්බන්ධය ලබා දෙයි. සමීකරණය පිළිබඳ කර ඇති පහ සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඒ සෑම විටම නිවැරදි වන්නේය. හරි. හැම විටම නිවැරදි. මොකද මේ තියෙන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය කියන එක. ආලෝක තරංගයක් වාතයේ සිට වීදුරු වලට ගමන් කරයි නම් එහි තරංග ආයාමයේ වීදුරු වලදී කියලා එතන මේක කපා ගන්න. ඒ තරංග ආයාමය වීදුරු වලදී වඩා කෙටි බව සමීකරණයෙන් ලබා ගත හැකියි. මෙතන ටයර්න කපන්න වීදුරු වලදී කියලා දාගන්න. ආලෝක තරංගයක් වාතයේ සිට වීදුරු වලට ගමන් කරයි නම් එහි තරංග ආයාමය වීදුරු වලදී කෙටි වෙනවා කියන එක අපිට ගත්ත හැකියි. පුළුවන් ද ගන්න? මෙන්න බලන්න. දැන් v සමානයි n ලැම්ඩා කියලා දීලා තියෙන එකට. අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා f ලැම්ඩා අපි යොදාගන්නේ. ඒ කට්ටිය n ලැම්ඩා කියලා දීලා තියෙනවා. ඒ කට්ටිය කියන්නේ ආලෝකය වාතයේ ඉඳලා වීදුරු වලට ගමන් කරන්නේ. වීදුරු වලදී තරංග ආයාමයේ කෙටි වෙනවා කියන එක මේකෙන් ගන්න පුළුවන් කියලා. ඇත්තද? ඔව් බලමු දැන් අපි. ආලෝකයේ වාතයේ සිට වීදුරු වලට ගියා කියලා වෙනස් වෙන්නේ නැත්තේ මොකද්ද? සංඛ්‍යාතයේ n කියන එක. ඔන්න ඕනම් දාගත්ත එක. ආලෝකය වාතයේ ඉඳලා වීදුරු වලට ගියා කියලා වෙනස් වෙන්නේ නැත්තේ සංඛ්‍යාතේ. ඇයි? සංඛ්‍යාතයේ සම්පූර්ණ වදා පවතින ප්‍රභවය මත. සංඛ්‍යාතයේ සම්පූර්ණ වදා පවතින ප්‍රභවය මත. දැන් v කියන එක වෙනස් වෙනවා. මොකද ආලෝකයේ වාතයේ සිට වීදුරු වලට යන්නේ. වාතයේ තමයි උපරිම වේගය තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වලට. එහෙනම් වීදුරු වලදී අනිවාර්යෙන් ඊට වඩා අඩු වෙනවනේ. අය කතා දෙකක් නේ. එහෙනම් v අඩු වෙද්දී ලැම්ඩා මොකද වෙන්න ඕනේ? ලැම්ඩා කියන්නේ මේ v සහ fn නැත්නම් f බැලන්ස් කරන මිනිස්සයා කොකටත් අයිද
ඉතින් මේ මිනිස්සු අඩු වෙද්දී ලැම්ඩාත් අඩු වෙනවා. ඒ ප්‍රකාශය හරි නේද එතකොට? ඔන්න තමන්ට ඕන දාගත්ත හැකි මේක. අපි මේ කතා කරුවා මොන v සමානයි n ලැම්ඩා දාගන්න n නියතයක් කියලා කියන්නේ n නියතයක් මොකද ප්‍රභවය මත පමණයි රඳා පවතින්නේ. එහෙනම් ලියාගත්ත හැකි වාතයේ සිට වීදුරුව වලට යද්දී ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් ලැම්ඩා අඩු වෙනවා. ලැම්ඩා අඩු වෙනවා. ඔව් එහෙනම් අපි ප්‍රකාශ ටික නැවත බලන්න ගියොත් එහෙම එය සෑමෙන නිවර්ති වන්නේ කියන එක හරි. ආලෝක තරංගයක් වාතයේ සිට වීදුරුවට ගමන් කරයි නම් ඒ තරංගාමේ වීදුරුවලදී කියලා හදාගන්න එක වඩා කෙටි වෙන බව එකත් හරි. A සහ B හරි. A B C සියල්ල නැති නිසා උත්තරේ කොහොමත් A සහ B පමණයි. 4 උත්තරේ. නමුත් සීතෝ නම් බලමු සමීකරණයේ රික්තකයේ වූ විද්‍යුත් චුම්බ තරංග වලට පමණක් ව්‍යවහාර වේ. වැරදිනේ. ඒක වැරදි. විද්‍යුත් චුම්බ තරංග වලට විතරක් නෙමෙයි. ඕනම තරංගයකට v සමානයි n ලැම්ඩා නැත්නම් f ලැම්ඩා කියන සමීකරණය වළංගු. ඒ නිසා උත්තරේ A සහ B මතක තියාගන්න ප්‍රශ්නයක් කරද්දී උත්තර දිහා බල බල මේක කරන්න කියලා. උත්තර දිහා බල බල කරන්න ඕනේ කියන එකත් ඔළුවේ තියාගන්න. හරි. අපි යනවා ඊළඟ එකට 24 ඇඳි තන්තුවක ඇතිවන ප්‍රගමන තරංග සහ ස්ථාවර තරංග. ප්‍රගමන තරංග සහ ස්ථාවර තරංග පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. ඇඳි තන්තුවක ඇතිවන ප්‍රගමන තරංග සහ ස්ථාවර තරංග පිළිබඳ කර ඇති ප්‍රකාශන. ප්‍රගමන තරංගයක තන්තුවේ සෑම ලක්ෂයක්ම කම්පණය වනුයේ එකම විස්තාරයෙන්. ප්‍රගමන තරංගයක තන්තුවේ හැම ලක්ෂයක්ම කම්පණය වනුයේ එකම විස්තාරයෙන්. ඉස්සර කිව්ව එක පැහැදිලිව ප්‍රගමන තරංගයක් ගත්තොත් එහෙම මෙන්න බලන්න ප්‍රගමන තරංගයක් ගත්තොත් එහෙම හැම අංශුවක්ම අපි මේ අංශුව ගත්තොත් අපි දන්නවා මේ විදිහට චලිත වෙනවා. මේ අංශුව මෙතන මෙහෙම දැන් තිබ්බට ටික වෙලාවකට පස්සේ මේ විදිහට මේක චලිත වෙනවා. මෙතන තියෙන අංශුව ගත්තොත් ඒත් එහෙමයි. ඒතර හැම අංශුවක්ම එකම විස්තරයෙන් චලිත වෙනවා. එකම විස්තරයෙන් චලිත වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශනය හරි. මේ ප්‍රකාශනය හරි. එකම විස්තරයෙන් කම්පණය. ස්ථාවර තරංගයක තන්තුවේ හැම ලක්ෂයක්ම කම්පණය වනුයේ එකම සංඛ්‍යාතයෙන්. ස්ථාවර තරංගයක තන්තුවේ හැම ලක්ෂයක්ම කම්පණය වනුයේ එකම සංඛ්‍යාතයෙන්. මොකද කියන්නේ ප්‍රකාශනය? ඒ ප්‍රකාශනය ගත්තොත් එහෙනම් මොකද කියන්නේ? මෙන්න බලන්න. අපි ස්ථාවර තරංගයක් ඇන්දොත් යම් මොහොතකදී අපිට මේ වගේ පැටර්න් එකක් බලා ගන්න හැකි. ස්ථාවර තරංගයක මේ වගේ හැඩයක් අපිට බලා ගන්න බැරිද යම් මොහොතක? ස්ථාවර තරංගයක යෙදෙන අවස්ථාවක් අපි ෆොටෝ එකක් ගැහුවොත් අපි හිතමුකෝ තන්තුවක් කියලා. තන්තුවේ ෆොටෝ එකක් ගැහුවොත් අපිට මේ හැඩය බලා ගන්න හැකි. ඊළඟ මොහොතේදී දැන් මෙතන තියෙන අංශුවක් ගමු අපි. ඕන මෙතන තියෙන අංශුවක් ගමු. ඊළඟ මොහොතේදී මොකද වෙන්නේ? මෙන්න මෙහෙම මේ හැඩය වෙනස් වෙනවා. මෙන්න මෙහෙම වෙනස් වෙනවා. මේ තන්තුවේ හැඩය. දැන් මෙතන තියෙන අංශුව මෙහාට එනවා. මෙතන තියෙන අංශුව මෙහාට එනවා. පැහැදිලිද? කොහොමනේ ඉන්නේ කතාවන්දේ? පැහැදිලිද? මම පේනව නේද? ඔව්. එතකොට දැන් මෙතන තියෙන අංශුවක් ගත්තොත් එහෙම ඒක යටට යනවා. ඊළඟ මොහොතේදී මෙහෙමයි පිටට. මේක මෙහාට එනවා. මේක මෙහාට එනවා. ඊළඟ මොහොතක් ගත්තොත් ওই විදිහට. මේක මෙතෙන් දෙනවා, මේකත් මෙතෙන් දෙනවා. ඊළඟට ඔක්කොම මෙහෙම. ඒතර ඔක්කොම ෆ්ලැට්. ඔහොම තියෙනවා. ඒතර මේ මොහොතේ තමයි අංශවල උපරිම ප්‍රවේග තියෙන මොහොත. පැහැදිලිද? වැඩිම චාලක ශක්තියක් පවතින මොහොත. මේ මොහොත. ඊළඟ මොහොතේදී මෙහෙම යනවා. මේක මෙහෙම, මේකත් මෙහෙම, මේකත් දැන් උඩට යනවා. මේ බලන්න. ඔහොම උඩට යනවා. ඊට පස්සේ මේක මෙහෙම. මේක මෙහෙම. කොහොමද එහෙනම් ඉතා පැහැදිලි දැන් මේක මෙහෙම යද්දි මේකත් මේකම එනවා. අවසාන දැන් මෙහෙම ගිහලා නැවතුණා කියලා හිතන්න. මේක මෙතනින් එනවා. මේක මෙතන. ආපහු මේක උඩට යනවා. මේ ටික. මේකත් ආපහු යනවා. එතකොට මේ හැම අංශුවක්ම කම්පණය වෙන හැම අංශුවක්ම එකම සංඛ්‍යාතකින් තමයි කම්පණය වෙන්නේ. පැහැදිලිද?
එකම සංඛ්‍යාතකින්. දැන් මෙයයි ගැන හිතුවොත් එහෙම. ඒ දෙන්න හිතුවොත් එහෙම. අර එක්කෙනෙක් මෙහෙම උඩින් පටන්ගෙන මෙහාට යද්දි මෙයා මෙහෙම යනවා. ඔහො. එකම සංඛ්‍යාතය. එකම සංඛ්‍යාතය. එක පැහැදිලි. එකම සංඛ්‍යාතයෙන් යනවා තව එකක් අමතරව මේ ස්ථාවර තරංගයේ හදපු තරංග ගත්තොත් එහෙම සරසම තරංග දෙකක් නේ ඇති වෙන්නේ. මෙහින් එකක් එනවා අනිත් එක අනිත් පැත්තෙන් එනවනේ දැන්. ස්ථාවර තරංග ඇති කරපු තරංග දෙක ගැන හිතුවොත් එකක් මෙහින් එනවා. සරසම තරංග දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවලට එන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාව මෙයා මෙහාට යද්දි මෙයා මෙහාට යනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව කොහොමද කරන්නේ? පතන තරංගය සහ පරාවර්තන තරංගය අධිස්ථාපනය කරනවා. එතකොට මේ සරසම තරංග දෙක එකක මේ විස්තරය කැපිටල් නේ නේද? මෙයා දෙන්නේ. මෙයාගේ විස්තරය කීයද? මෙයාගේ විස්තරය කීයද? හරි පුළුවන් නම් දාන්න බලන්න. පුළුවන් දාන්න බලන්න. මේ ස්ථාවර තරංගය ඇති කරපු තරංගයේ විස්තරය A නම් විස්තරය කියන්නේ දෝලන කේන්ද්‍රයේ සිට ලබන උපරිම විස්ථාපනය. මෙයාගේ විස්තරය A නම් මේ ස්ථාවර තරංගයේ විස්තරය කීයද? විභාගයට මාස 4යි. මාස 2 සති 4යි. කොයි කට්ටිය සමහර කට්ටිය දෝලන තරංග අපිට ඕවා දන්නවා කියලා ගිහිල්ලා මුදි ඈනුම් සද්දෙත් ඇහෙන. කොදාන්න බලන්න chat එකේ කට්ටිය කෝ දැන් chat එකේ 2යි A ද කියලා අහන්නේ කො මගෙන් අහලා හරියන්නේ නැහැ. දැන් විභාගෙට සති 4 2යි A තමයි හොඳයි. ඒ ළමයා හොඳයි ඉතින්. සැක සංකා ඇති කරගන්න එපා. 2යි A තමයි. 2යි A තමයි. පැහැදිලිද? ඒක හිතලා බලන්න. ඒක මතක් කරගන්න. කොහොමද 2යි A උනේ කියලා? 2යි A උනේ කොහොමද කියලා? ඕනනම් පොඩ්ඩක් පෙන්නුවොත් එක මොහොතක මෙහෙම පතනයයි ඊළඟට ආපහු වෙන එකයි මෙහෙම වැටෙනවා. එක මොහොතක ආපහු වෙන එකයි වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ දෙකේ සම්ප්‍රයුක්තය. මේ දෙක එකතුව 2යි ලැබෙන්නේ. ඕ. එක 2යි හරි නේද? මතක් කරගන්න. හරි. මතක් කරගන්න එවුවා. ඒතකොට ඒ අනුව නැවත අපි බැලුවොත් උත්තර ටික ප්‍රගමන තරංගයක හැම ලක්ෂණම එකම විස්තරේනී ස්ථාර තරංගයේ තන්තු හැම ලක්ෂණ කම්පන වෙන්නේ එකම සංඛ්‍යාතේනී හරි AB හරි C තියෙන නිසා බලන්න වෙනවා ස්ථාර තරංගයක තන්තුවේ වෙනස් අංශ සඳහා විස්තරද වෙනස් වේ ස්ථාර තරංගයක තන්තුවේ වෙනස් අංශ සඳහා විස්තරද වෙනස් වේ හරි නේද වෙනස් අංශ සඳහා විස්තර වෙනස් වේ අපි දැන් දැක්කනේ ටිකට කලින් අපි දැක්කනේ මේ ස්ථාර තරංගයක් ගත්තාම අපි මෙහෙම යන්නකො දැන් අවසාන මේක මොමනේ යන්නේ එතකොට මේ අංශයේ විස්තරය මේක යාබදාංශව ගත්තොත් මේක විස්තරය මේක වෙනස් අංශ සඳහා විස්තර මොකද වෙන්නේ වෙනස් වෙනවා විස්තර වෙනස් වෙනවා නිසා ABC සියල්ල නිවැරදි කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ අපි යනවා 25 බලමු හදන්න පුළුවන් දැන්ට කියලා ඔව් 25 බලන්න එතන නම් විභාග ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ 25 සෑම වර්ගයකම තරංග චලිතයට පොදු ගුණයක් වන්නේ සෑම වර්ගයකම තරංග චලිතයක පොදු ගුණය වන්නේ අංශු ඉහළ පහළ චලිත වීමයි නෑ දැන් අංශු ඉහළ පහළ චලිත වීම කියන එක අන්වයම් තරංග වලට කොහොමත් නෑනේ අන්වයම් තරංග වලට කොහොමත් නෑ විද්‍යුත් චුම්බ තරංග ගත්තොත් නම් අංශු කතාවක් ඇත්තෙත් නෑ හැබැයි ඉතින් විද්‍යුත් චුම්බ තරංග පිළිබඳ සමහර වෙලාවට මේ තෝල් හතරක පාඩම මේව ගැන අයින් හිතන්න නැතුව තමයි සමහර වෙලාවට ගන්නෙ. ඒත් උත්තර බලද්දී අපි පොඩ්ඩක් ඒකත් හිතන්න වෙනවා. සමහර වෙලාවට ප්‍රශ්නේ විද්‍යුත් චුම්බ තරංග ගැන නොහිතා වෙන්න ඇති හදලා තියෙන්නේ. බලමු අංශෝන් ඉදිරියට හා පිටුපසට චලිත වීමයි. සෑම තරංගයකම පොදු වෙච්ච ගුණයක් නෙමෙයි. රැවණේ වීම පොදු වෙන්නේ තීරත් තරංග වලට විතරයි. අන්න දාන්න උතනින් ඉස්සරහින් ඕනනම් තීරත් තරංග වලට පමණක් පොදු වෙයි කියලා. තීරත් තරංග වලට පමණක් පොදු වේ. තීරත් තරංග වලට පමණ. අංශුන්ගේ ගමන් කිරීමක් නොමැතිව ශක්තිය සම්ප්‍රේෂණය වීම. දැන් යාන්ත්‍රික තරංග ගත්තොත් ඒක හරි නේද? අංශුන්ගේ ගමන් කිරීමක් නොමැතිව ශක්තිය සම්ප්‍රේෂණය වීම.
පහ ද්‍රව්‍යමය මාධ්‍ය තුලින් කැළඹීම ප්‍රචාරණය කිරීම. විද්‍යුත් චුම්බ තරංගවල ද්‍රව්‍ය මාධ්‍යයක් නැහැ. එහෙම හිතුවොත් විද්‍යුත් චුම්බ තරංග ගැන හිතුවොත් එහෙම. විද්‍යුත් චුම්බ තරංගත් මෙතෙන්ට ගත්තොත් එහෙම. එතකොට එහෙම වුණොත් එහෙම මොකද්ද මේ මොකක්ද අහන ප්‍රශ්නේ මට මේ chat එකක් දාලා තියෙන මොකද්ද 11ට මොකද්ද කියන්නේ මේ කුස 11ට 24 මොකද්ද කියන්නේ 24ට B වැරදි නැද්ද කියලා අහන්නේ 24 කෝ ස්ථාන තරංගයක තන්තුවේ හැම ලක්ෂම කම්පණය වෙනුවේ එකම සංඛ්‍යාතයෙන්. ඒක හරි. ස්ථාන තරංගයක තන්තුවේ හැම ලක්ෂම කම්පණය වෙන්නේ එකම සංඛ්‍යාතයෙන්. හරි. සංඛ්‍යාත සමාන. ඒකට මම කිව්වේ දැන් මෙහෙම ඇඳලා පෙන්නන්නේ ඒක දැන් මෙහෙම පටන් ගත්තොත් එහෙම අර ඊළවරේ අපි දෙන්නේ ගත්තොත් මේ ප්‍රතිවිරුද්ධ කලාවේ දෙන්න ගත්තාම මෙහෙම අර පොඩි පැටර්න් එක ගත්තත් එහෙම නෙමෙයි. ඒකෙන් දැන් ඉස්සලා කිව්වේ පොඩ්ඩක් බලන්නකෝ මේ. මෙහෙම එකක් ගැන හිතන්න. මේ පුඩුවක් ගැන හිතන්න. මේ පුඩුවේදී මෙතන එක්කෙනා මෙහෙම ඇවිල්ලා මෙතෙන් දෙද්දී මෙතන හාදයා මෙහෙම මෙතෙන් එන්න ඕනේ. මේක යද්දි මේක මෙතෙන් ආවේ නැත්තම් අනිත් ලොකු අවුලක්. එතකොට සංඛ්‍යාත සමානයි. සංඛ්‍යාත කියන්නේ මොකද්ද? සංඛ්‍යාත කියලා කියන්නේ තප්පරයේදී සම්පූර්ණ වට ගන්න. එතකොට මෙයා එක වටයක් ගහද්දි මෙයාත් එක වටයක් ගහන්න ඕනේ. පැහැදිලිද? මෙයාත් එක වටයක් ගහන්න. එසා ඒක හරි. කම්පණය වෙන සෑම අංශුවකම සංඛ්‍යාත සමාන නෙවෙයිද කියන එක. ඔව්. හරි එහෙම තර්කයක් ගන්න පුළුවන්. නමුත් එතන ඒ තර්කය බලලා නැහැ මෙයා කියන්නේ මේ. එයා කියන්නේ කම්පණය වෙන්නේ නැතිවක් තියෙනවනේ කියලා. කම්පණය වෙන්නේ නැතිවක් තියෙනවනේ. ඉතින් කම්පණය වෙන්නේ නැතිව ගැන සඳහන් කරලා නෙමෙයි මෙතන සම්බන්ධය තියෙන්නේ. මේක නැවත බලන්නකෝ. ස්ථාන තරංගයක තන්තුවේ හැම ලක්ෂයක්ම කම්පණය වෙන එකම සංඛ්‍යාතන කියන කතාව. ඒකට ඒක ගොඩාක් හිතුවොත් වැරදි තමයි. ගොඩක් හිතුවොත් අපිට කියන්න පුළුවන් කම්පණය නොවන ලක්ෂ තියෙනවනේ කියන එක. නමුත් එතන ඒක අයින් කරලා තමයි උත්තරේ හිතන්නේ. හරිද? හරි. 25 අපි කිව්වා මෙතන ද්‍රව්‍යමය මාධ්‍ය තුලින් කැළඹීම ප්‍රචාරණය කිරීම කියන එක විද්‍යුත් චුම්බ තරංග වලට පොදු වෙච්ච ගුණයක් නොවන නිසා වඩා හොඳ උත්තරයට ගන්න වෙන්නේ 4 අංශුන්ගේ ගමන් කිරීමක් නොමැතිව ශක්තිය සම්ප්‍රේෂණය වීමයි කියන කතන්දරය. අංශුන්ගේ ගමන් කිරීමක් නොමැතිව ශක්තිය සම්ප්‍රේෂණය වීමය. එතන පොඩි ගැටලුවක් නෑ විද්‍යුත් චුම්බ තරංග මේකට සම්බන්ධ වෙලා නැහැ මෙතන. ඒ ගැටලුවක් නෑ අපි 4 වෙනි උත්තරේ බාර ගමු වඩා හොඳ උත්තරේ වශයෙන්. 4. හරි නේද? හරි. 26 බලන්නකො. සංඛ්‍යාතයේ 20 හර්ට්ස් වූ සර්වසම තරංග දෙකක් එක මාධ්‍යයක ප්‍රතිවිරුද්ධ දිශාවලට 40යි තප්පරයට මිලිමීටර් 40 තප්පර මිලිමීටර් ප්‍රවේගයෙන් ගමන් කරමින් ස්ථාව තරංගයක් සාදයි. ස්ථාව තරංගයේ අනුයාත නිෂ්පන්ද දෙකක් අතර දුර. අනුයාත නිෂ්පන්ද දෙකක් අතර දුර කියන්නේ ලැම්ඩා බෙදීම 2යි. අනුයාත නිෂ්පන්ද දෙකක් අතර එහෙම නැත්නම් අනුයාත ප්‍රස්පන්ද දෙකක් අතර දුර කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 2යි. හරි නේද? ලැම්ඩා බෙදීම 2යි. මෙහෙම එකක් ගත්තොත් මේ අනුයාත නිෂ්පන්ද දෙකක් කියලා කියන්නේ මේකයි. මෙතන ලැම්ඩා බෙදීම 2යි කියලා අපි දන්නවා. එහෙනම් අපිට කරන් තියන්නේ ඕකේ ලැම්ඩා හොයාගෙන ඒකෙන් අර්ධයක් ගන්න එකයි. ලැම්ඩා කීයද එන්නේ එතකොට v සමානයි f ලැම්ඩා 40යි මිලිමීටර් තප්පරයට කියන එක. අපි එහෙම 40 මිලිමීටර වලින්ම දාමු 40 සමානයි v සමානයි f කියන්නේ 20යි ලැම්ඩා. ඒක ලැම්ඩා කියන්නේ 40 බෙදීම 20 2යි මිලිමීටර්. ඒකෙන් අර්ධයක් තමයි ලැම්ඩා බෙදීම 2 කියන කතන්දරේ නිෂ්පන්දයක් අතර දුර. එහෙනම් මිලිමීටර් 1යි උත්තරේ. පැහැදිලිද? මිලිමීටර් 1යි උත්තරේ. 1යි මිලිමීටර් කියන එක. හරි. ඒක පැහැදිලි. 27
තරංගායමේ ලැම්ඩා වන අන්‍යම තරංගයක අනුයාත සම්පීන් දෙකක් හෝ විරලන දෙකක් අතර දුර වනුයේ අනුයාත සම්පීන දෙකක් හෝ විරලන දෙකක් අතර දුර ලැම්ඩා මේ කතා කරන්නේ අන්‍යම තරංගයකනේ ලැම්ඩා සම්පීර්ණ හෝ විරල දෙකක් අතර දුර ලැම්ඩා සයිනාකාර අන්‍යම තරංගයකට 1 සෙන්ටිමීටර් තරංග ආයාමයක් හා තප්පර දෙකක කාලාවර්තයක් ඇත. මෙම තරංගයේ වේගය එනම් v සමානයි f ලැම්ඩා. f කියලා කියන්නේ 1ට t එහෙනම් 1ට 2 ලැම්ඩා කියන්නේ 1යි. එතකොට අපිට එනවා සෙන්ටිමීටර් තප්පර කියන එකෙන්. එතකොට එන්නේ 0.5යි නේද? 0.5යි සෙන්ටිමීටර් තප්පරයට. 0.5 සෙන්ටිමීටර් තප්පරයට 29 බලන්න 29 තන්තුවක් ඇති කරන සයිනාකාර තරංගයක තරංගායමේ ලැම්ඩා නම් අනුයාත ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුර අනුයාත නිම්න දෙකක් හෝ ශීර්ෂ දෙකක් අතර දුර මේ බලන්න මේ කියන්නේ මේක අපි ගත්තොත් අනුයාත ශීර්ෂ දෙකක් මේ සමකලාවේ ලක්ෂණයක් අතර දුර කීයද? ලැම්ඩා. අනුයාත ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුර ලැම්ඩා කියලා අපිට ගත්තේ. හරි. ඊළඟට තරංග ආයාමය 1.6ක් සෙන්ටිමීටර වන තීරත තරංගයක් තන්තුවක් දිගේ ගමන් කරයි. තරංග විස්තාරය 1 සෙන්ටිමීටර වන අතර දෙන ලද මොහොතකදී යම් අංශුවකට එම විස්ථාපනය ඇත. එම මොහොතේදීම 2 සෙන්ටිමීටර දුරින් පීඩන ලක්ෂයක විස්ථාපන. හරි. හොයලා බලන්න උත්තරේ දාන්න. මොන 30. 30 වෙනි ගැටලුවට උත්තරේ දාන්න. 30 වෙනි ගැටලුවට උත්තරේ ලියන්න බෑ. කම්දාර. මම එක්කෙනෙක් වෙලා තියෙනවා අනිත් අය ටක් ගාලා බලන්න. 30ට. ඔය එක්කෙනා දැන් ඉන්නේ මෙතන. අනිත් කට්ටිය කෝ උත්තර දැන්? ටක් ගාලා බලන්න අනිත් අයත් උත්තර දාන්න. ඔව් උත්තරේ 1 කියලා දානවා. බලමු කොහොමද ඒක හදන්නේ. මෙහෙමනේ තියෙන්නේ තරංග ආයාමය මම ළඟ ටියුට් එකෙන් ගන්නම් මම තරංග ආයාමය දීලා තියෙනවා 1.6ක් සෙන්ටිමීටර් කියලා. තරංග ආයාමය 1.6ක් සෙන්ටිමීටර් වන තීරත තරංගයක් තන්තුවක් දිගේ ගමන් කරයි. හරි. තරංග ආයාමය 1.6ක් විස්තාරය 1 සෙන්ටිමීටර් වන අතර දෙන ලද මොහොතකදී යම් අංශුවකට එම විස්ථාපනය ඇත. හරි එහෙනම් අපි මෙතන අංශුව කියලා ගමු. මේ අංශුවට විස්ථාපනය
සෙන්ටිමීටර් එකක් තියෙනවා. නෝම තියෙන අපි ඒ අංශුව ගමු කියනවා. හරි. දෙන්නා අංශුවකට තියෙනවලු උපරිම විස්ථාපනයේ විස්තාරය. එම මොහොතේදීම 2 සෙන්ටිමීටර් දුරක් ඔබ්බෙන් පිහිටි ලක්ෂයක විස්ථාපනය අහන්න. සෙන්ටිමීටර් 2ක්. එහෙනම් මෙතනලා සෙන්ටිමීටර් 2ක් ගන්න ඕනේ. දැන් ඒකට දීලා තියෙනවා තරංගායාමයේ 1.6ක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ ටික 1.6ක් නේ. මෙන්න මේ ටික. මේ ටික 1.6ක් සෙන්ටිමීටර්. මම දිනෝ පේනව නේද? ඒ ටික සෙන්ටිමීටර් 1.6යි. අපිට ඕනේ මෙතන ඉඳලා සෙන්ටිමීටර් 2ක් දුරින් තියෙන තැනක. දැන් අපි දන්නවා එහෙනම් මේ කෑල්ලක් කීයද? 1.6 වුණා පංගු 4ක්. 0.4යි. මේක 0.4යි. 0.4යි සෙන්ටිමීටර්. එහෙනම් දැන් 0.4යි 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 ඒ කියන්නේ 0.4 වුණා 3යි 1.2යි තවත් 0.4යි 1.6යි තව 0.4ක් ගත්තාම තමයි 2 ලැබෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන අංශුවක විස්ථාපනය හන්නේ බිඳුව. මෙතන අංශුවක් බිඳුව. පැහැදිලිද? ඒතකොට ශූන්‍යයි කියන කතන්දරේ තියෙන්නේ. එක උත්තරේ. එක උත්තරේ. පැහැදිලිනේ? හරි. මෙතන 0.4යි පොඩි කෑල්ලක්. අහන්නේ මෙතන ඉඳලා සෙන්ටිමීටර් 2ක් දුරින් පිහිටි ලක්ෂයක ඊටන අංශුවක විස්ථාපනය. ඉතින් මෙතන ඉඳලා සෙන්ටිමීටර් මෙතෙන්ද 1.6යි. තව දශම මෙතන ඉඳලා මෙතෙන් 2.6යි. මෙතන 1.6යි. තව දශම 4ක් දුන්නාම දශම 2යි සෙන්ටිමීටර්. පැහැදිලිද? හරි. ඊළඟ එකට ගමු උත්තරේ. ඔන්න බලන්න කියවලා ඒකත් විභාග ගානක් 31 විභාග ගානක්. විභාග ගානක් y නම් රාශියක් x නම් තවත් රාශියක් සමග වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. හරි. y කියන රාශිය x සමග වෙනස් වන ආකාරය තමයි ප්‍රස්ථාරයේ පෙන්වලා තියෙන්නේ කියනවා. ඒ ප්‍රස්ථාරයේ නිරූපණය වන්නේ ඇඳි තන්තුවක් දිගේ කියලා හදාගන්න x දිශාවට ගමන් කරන තරංගයක් නම් y යනු දෙන ලද මොහොතකදී තරංගයේ ගමන් කරන දිශාවට තන්තුවේ අංශුවක විස්ථාපනය විය හැක. මොකද කියන්නේ? ඒක හරිද වැරදිද? ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ ඇඳි තන්තුවක් දිගේ x දිශාවට ගමන් කරන තරංගයක්. හරි ඇඳි තන්තුවකදී අපි දන්නවනේ මේ හැඩයක් දෙන්න ඕනේ කියලා. නම් y කියලා කියන්නේ දෙන ලද මොහොතකදී තරංගයේ ගමන් කරන දිශාවට තන්තුවේ අංශුවක විස්ථාපන. දැන් ඇත්තටම දැන් x කියලා කියන්නේ දිශාව නම් y වලින් ලැබෙන්න ඕනේ ඇත්තටම ඒ අංශුන්ගේ විස්ථාපන. එක අංශුවක විස්ථාපනය නෙමෙයි. පැහැදිලිද? මෙතන කියන්නේ y අනු දෙන ලද මොහොතකදී තරංගයේ ගමන් කරන දිශාවට තන්තුවේ අංශුවක විස්ථාපනය. මෙන්න මෙතනයි යමුන් තියෙන්නේ. අංශුවක විස්ථාපනය නෙමෙයි. අංශුවක විස්ථාපනය නෙමෙයි. එතකොට හරියටම හිතුවොත් එහෙම මොකද දැන් y වල දැන් මෙතන හිතන්නකො මේ විස්ථාපනය ගැන හිතන්න. මේ තියෙන්නේ මෙතන අංශුවේ විස්ථාපනය. මේ මෙතන තිබ්බ අංශුවේ විස්ථාපනය. මේ තියෙන්නේ මෙතන තියෙන අංශුවේ විස්ථාපනය. මේක දැන් මේ x කියන්නේ දිශාව. මේ තියෙන්නේ මෙතන අංශුව. අංශුවක විස්ථාපනය කියන කතන්දරේදී ගැටලුවක් වෙනවා ඇත්තට මේක. එක විදිහට තරකන්න පුළුවන් ළමයෙකුට ඒක හරි කියලා. ගමන් කරන තන්තුවේ අංශුවක විස්ථාපනය කියන එක එයා කියන්න පුළුවන් ඒ අංශුවක විස්ථාපන තමයි අංශුවක විස්ථාපනය කියලා කියන්නේ එක අංශුවක විස්ථාපනය කියලා. ඒ නිසා ඒකට ඇත්තටම ගැටලු සහගත තත්ත්වයක් නිසා ඒකට හරි දුන්නා. ටිකක් ගොඩක් හිතුවොත් ඒක වැරදි කියන තර්කය තියෙනවා. ඒ නිසා ඒකට හරි දුන්නා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඒක වැරදි ප්‍රකාශනයක් වශයෙන් තමයි බාර ගන්න වෙන්නේ අපිට මේ හරියටම ගත්තොත් එහෙම මොකද අංශුවක විස්ථාපනය නෙමෙයි. හරිද? අංශුවක විස්ථාපනය නෙමෙයි. මොනෝකයි. එතන ගැටලුවක් තියෙන. එතන දාගන්න පුළුවන්. උතන දාගන්න මෙතන මෙතන මම ලියන්න අංශුවක නොව අංශූන්ගේ විස්ථාපනය කියලා දාගන්න. y වලින් තියෙන අංශූන්ගේ විස්ථාපනය. එතන උන දාන්න අංශුවක නෙමෙයි y කියලා කියන අංශූන්ගේ විස්ථාපනය.
එතන මමත් අර ප්‍රස්තාර වල දීලා තියෙන එක පොඩ්ඩක් බලන්න. එතන අපිත් ඇන්දනේ අර තරංග රටාව. එතනත් ඇත්තටම එන්න ඕනේ අංශූන්ගේ විස්ථාපන කියන එක. ඒ කියන්නේ මෙන්න මෙතන ඒක අපි අන්නර මෙන්න මේ නෝට් එකේ තපරක් ඉන්න මෙන්න මෙතන තියෙන අපි තුන්වෙනි පිටුවේ තියෙනව නේද එතන තීරත් තරංගයක් සැලකුව විට තීරත් තරංග සහ තීරත් තරංග කියන්නේ මොකක්ද කියන කතාවත් එක්ක අන්‍යව තරංගයක් සැලකුව විට මෙන්න මෙතන එක කියලා තියෙන එක හරියට මේ තියෙන පොඩ බලන්නකො මෙතන මේක කියන මේ පිටුව කීයද එතන එතකොට එන්නේ තප්පරකින්ද පිටුව පළවෙනි පිටුවේ තියෙනවා ඉහත තරංග වර්ග දෙකම සැලකුණු විට ප්‍රවේශිත එක් එක් අංශුවේ දෝලන කේන්ද්‍රයට ඇති දුර සමග අංශු දෝලන කේන්ද්‍ර සමග විස්ථාපන ප්‍රස්තාර ඒක නෙමෙයි මම හිතන තරංග දෙකම ඇන්දනේ අපි අනේ ඇන්ද එකේ පොඩ්ඩක් බලන්න මෙහෙම අපි අර තරංග රටා ඇන්ද එකේ තියෙනවා මේ y අක්ෂය සහ x අක්ෂයේ එක් එක් අංශුන්ගේ කියන කතාව තියෙනවා ඒ අංශුන්ගේ කියන එකයි තියෙනවා හරි අපි යමු කොටක් ගාලා නැවත මේ ප්‍රශ්නෙට යන්න. එහෙනම් මේ ප්‍රකාශනය අපිට වැරදි කියන්න පුළුවන්. සමහර කෙනෙක් ඒක හරි වශයෙන් ගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් වැරදෙන්නේ අංශුවක කියන එකයි. පස්තාරයේ නිරූපණය වන්නේ ජලයේ ගමන් කරන තරංගයක් නම් x අණු කාලය විය හැකි වන අතර y අණු තරංගයේ ගමන් කරන දිශාවට ජලාණුවක විස්ථාපනය. හරි නේද? කාලයත් සමග ජලාණුවක විස්ථාපනය ලබා දෙනවානේ සයින් ප්‍රස්ථාරය. ඒක හරි. ඒක ගැටලුවක් නැහැ. ප්‍රස්ථාරයේ නිරූපණය වන්නේ සරසුල කම්පනයක් නම් x අණු කාලය විය හැකි අතර y අණු සරසුල එක් දැත්තක කම්පනයේ ප්‍රවේගී විය හැක. ඒකත් හරි. ප්‍රවේගයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් ප්‍රවේග ප්‍රස්ථාර අපි අඳින්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මෙහෙම ඇඳලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ඒකට අදාළව ගත්තොත් විස්ථාපනයේ බිඳුවේදී දෝලන කේන්ද්‍රයේදී උපරිම ප්‍රවේගය නිසා මෙහෙම අදින්නේ. ඉතින් මේකට සාපේක්ෂව මේක ගන්න. එහෙමම අවශ්‍ය නැහැ. අපි ප්‍රවේගය අඳින්නගන්නේ ප්‍රස්ථාරයේ ප්‍රවේගය අඳින්නගන්නේ විස්තරේ ඉඳලා නම් කියන්නේ දෝලන කෙලවරේ ඉඳලා ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඉන්නේ මෙහෙම. දෝලන කෙලවරේදී ප්‍රවේගය බිඳුවනේ. නිසා මේ ප්‍රස්ථාරෙත් බාර ගන්න පුළුවන්. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. හරි නේද ඒක? හරි. අපි නම් ඉතින් ඒ ටික ඉවරයි. ඉතින් පස්සේ මම හිතන්නේ නුගසුම් කතාවට යන්න තියෙන නිසා ටක් ගාලා මතක් කරගන්න නෝට් එකේ එන්න වර්තනයෙන් පස්සේ විවර්තන රටා අපි ඇන්දේ නැහැ නේ. අපි ඒක මතක් කරගන්නත් එක්ක ඇඳගමු. මොකද පුළුවන් කියලා හිතුවට ගැටලු වෙනවා ඊට පස්සේ. බැරි වෙලාවත් අඳින්න ආවොත් හිතන්නකො. දැන් ළමයි හිතන්නේ මෙව හරි කියලා හිතනවා. නමුත් බැරි වෙලාවත් අඳින්න ආවොත් අපිට දැන් ඒව මතක් වෙන්න ඕන. අපිව ඇන්දේ නැහැ නේද? ඇන්දේ නැද්ද? ටක් ගාලා chat එකට එවන්න ඉන්න කෙනෙක්. ටක් ගාලා අපි chat එකේ ඉන්න කෙනෙක් එවන්න බලන්න. ඒක ඇන්දද නැද්ද කියලා බලන්න ටක් ගාලා. කවුරුත් එනවා. නැහැ කියලා තියෙනවා. අපි මුලින්ම බලමු එහෙනම් මේ කියනවා විවර්තනය කියන කතාව ගත්තාම මේ කට්ටිය කියනවා තරංගයක් සිදුරක් තුලින් ගමන් කිරීමේදී හෝ බාධකයක් අතරින් ගමන් කිරීමේදී පාර්ශ්විකව පැතිර යාම විවර්තනයයි. පාර්ශ්වික පැතිර යාම විවර්තනයයි. මේදී සංඛ්‍යාත වෙනස් නොවන අතර
එකම මාධ්‍ය තුළ විවර්තනයේ සිදුවේ නම් ප්‍රවේගයද වෙනස් නොවේ. එබැවින් තරංග ආයාමද වෙනස් නොවේ. ඒක අපිට තේරෙනවා. එකම මාධ්‍ය තුළ නම් විවර්තනය වෙන්නේ. බාධකයේ තියෙද්දී දෙපැත්තෙම මාධ්‍ය සමාන නම් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ නේ. සංඛ්‍යාත කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් තරංගය වෙනස් වෙන්නේත් නැහැ. තරංග ආයාමය එතන හදාගන්න තරංග ආයාමයේ ලැම්ඩා වූ තරංගයක්. එතන හදාගන්න තරංග ආයාමයේ ලැම්ඩා වූ තරංගයක්. තරංග ආයාමයේ ලැම්ඩා වූ තරංගයක්. පළල සිම්පල් d වන සිදුරක් තුලින් ගමන් කිරීමේදී පහත පරිදි විවර්තන රටා නිරීක්ෂණය කළ හැකියි. පහත පරිදි විවර්තන රටා නිරීක්ෂණය කළ හැකියි. මේ මුලින්ම තියෙන සිදුරක් තුලින් ගමන් කිරීමේදී ඊට පස්සේ තියෙනවනේ වාදකයක් කියලා මුලින්ම අපි සිදුරක් ගත්තොත් එහෙම ඔන්න විවර්තන රටා ටික ටක් ගාලා ඇඳගන්න වැඩි වෙලාවක් දෙන්න බෑ. අපි සිදුරක් ගන්න අවස්ථාව මෙන්න බලන්න සිදුරක් ගත්තොත් අපිට මේ සිදුරේ ප්‍රමාණයට වඩා තරංගාමිතා විශාල නම් මෙන්න සිදුරේ ප්‍රමාණය ඉතාමත් පොඩි සිදුරේ ප්‍රමාණය ඔන්න බලන්න. අපි මේ අදින්නේ තරංග පෙරමුණු තමයි අපි මේ අදින්නේ. තරංගාමිතා විශාල නම් කියන්නේ මේ ලැම්ඩා මේ d පරතරයේ d මේ සිදුරේ d ලැම්ඩා ඉතා විශාලයි d නම් විවර්තනය හොඳින් බලන්න පුළුවන්. පැහැදිලිද? අපි සාකච්ඡා කරගන්නවා ඉස්සරහට කොහොමද ඒක මතක් කරගන්නේ කටපාඩම් කරන්න කියලා. හොඳින් මේ පැතිර යාම අපිට බලාගත්ත හැකි. ඒ අනුව මෙහෙමයි තියෙන්නේ. තරංගය වෙනස් වෙන්නේ මේ ලැම්ඩාම මේ පරතරයේ හිමම තියෙන. මෙන්න හොඳින් විවර්තන රටා බලාගත්ත හැකි. පැහැදිලිද? හරි. ඒක ඇඳ ගන්නකො ටක් ගාලා එහෙනම්. මේක ඇඳ ගන්න ටක් ගාලා අඳින්න. ඇඳපු ගමන් කෙනෙක් දාන්න හරිනම් හරි කියලා. ටක් ගාලා වෙලා යනවා පිට. හරි. ඔව් d ආසන්න වශයෙන් සමාන නම් ලැම්ඩට d සහ ලැම්ඩා ආසන්න වශයෙන් සමාන අගයක් නම් මෙන්න අපි නෝ කොහොම ගමු අරකම ඕනේ අදින්න ඒ සයිස් එකම ඕනේ මේ සයිස් එකටම වගේ තියෙනවනේ මේකයි ලැම්ඩායි එකම සමාන වගේ නේ. ඒ කියන්නේ ලැම්ඩා මම පැත්තට ලියන්නම් ලැම්ඩා සහ d ආසන්න වශයෙන් සමාන නම් අපිට පොඩ්ඩක් විවර්තනය බලා ගන්න පුළුවන්. පැතර යාම මේ විදිහට පොඩ්ඩක් දෙපැත්තෙන් පේන. පැහැදිලිද? හරි. ඒකත් ඇඳ ගන්න කොටක් ගන්න. පොඩි පැතර යාම. අර වගේ මෙහෙම ලොකුවට පැතරලා යන්නේ නැහැ. ලොකුවට යන්නේ නැහැ. එතන මෙහෙම ඇඳගත්තා හොඳයි. මේක වැඩි පැතර යාම. මේ ප්‍රමාණයෙන් ටිකක් වැඩිලා හොඳයි. හරි නේද? හරි. හැබැයි ලැම්ඩා කුඩා වුණොත් එහෙම d ට වඩා ලැම්ඩා කුඩායි d නම් එහෙනම් පරතරයේ මේ මෙන්න ગેප් එක ලැම්ඩා කියන එක කුඩායි. මේ ලැම්ඩා මේ තියෙන ලැම්ඩා මේ තියෙන d අපේ d ඉතා විශාලයි. එහෙමනම් විවර්තනය අපිට දකින්නම නෑ වගේ. පැතර යන්නේ නෑ. ඔහේ යනවා මේ තියෙනවා. ලැම්ඩා කුඩායි d. එඳ ගන්න උටක් ගන්න. හරිනම් හරි කියලා එවන්න.
ටග්ග යනගෙන හරිනම් හරි කියලා ඉවත්. ඒක මතක් කරගමු. කට්ටිය බුදි අපි වැඩ. හරි. ඔව්. ඒක කියනවා එහෙනම් බලන්න යට තියෙනවා සිදුරේ පළල තරංගයකට වඩා ඉතා කුඩා වන විට විවර්තනය හොඳින් සිදුවේ. හරිනේ. ඒ කියන්නේ මුල්ම අවස්ථාව තරංගායාමයට වඩා ඉතා කුඩා වෙද්දී නැත්නම් තරංගායාම ඉතා විශාල වෙද්දී විවර්තනය හොඳින් සිදු වෙනවා කියනවා. බහුවන වලට අහන්න පුළුවන්. දැන් බාධකයක් සලකුව විට කියලා ඊළඟට තියෙනවා. අපි ඒකත් යනගමු. බාධකයක් සලකුව විට එහෙමමයි කතන්දරේ. බාධකයේ ප්‍රමාණයට වඩා ලැම්ඩා ගොඩාක් වැඩි නම් හොඳින් විවර්තනය සිද්ධ වෙනවා කියන කතාව. හොඳින් විවර්තනය සිද්ධ වෙනවා. මුලින්ම අපි මේ අවස්ථාව ගමු. මෙන්න දැන් තියෙන බාධකයක්. මෙන්න පොඩි බාධකයක්. මේක තමයි D පරතරය සහිත බාධකය. පැහැදිලි ලැම්ඩා ලොකු වගේකින් එනවා. මෙන්න ලැම්ඩා ලොකුයි. මෙන්න ලැම්ඩා. ඕම් බලන්නකො මේ අකාට වඩා මේක කොච්චර ලොකුයිද ලැම්ඩා. එහෙනම් විවර්තනය හොඳින් සිද්ධ වෙනවා. මෙන්න මෙතනදී පොඩ්ඩක් පැතිරෙන්න වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ මොහොතේදී ඊටත් වඩා පොඩි ගැප් එකක් තියෙන්නේ. ඊළඟට මේක සම්පූර්ණ සම්බන්ධ කරලා තියෙනවා. එඳගන්න. කැමරාව හරි. මේක එඳගන්න. මේ තියෙන ලැම්ඩා ඉතා විශාලයි D. ලැම්ඩා D ආසන්න වශයෙන් සමාන අවස්ථාවක් ගමු. මේ D ගැප් එක මෙන්න මේ ප්‍රමාණය ආසන්න වශයෙන් සමානයි. ලැම්ඩා ආසන්න වශයෙන් සමානයි D. ඔයගේ තත්ත්වයක් ගමු. එතකොට විවර්තනයේ අතරක් හොලින් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන කොහොමයි සිද්ධ වෙන්නේ? ඊළඟට ලැම්ඩා කුඩායි නම් B ට වඩා. එන්න මෙහෙම D තියෙන්නේ. මේ තියෙන ගැප් එක D ලැම්ඩා ඉතා කුඩායි. ඔන්න ලැම්ඩා කුඩායි. ලැම්ඩා කුඩායි D. හොඳින් විවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. පැතිරලා යන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම. පැහැදිලිද? તો ලැම්ඩා කුඩා වේදී ඇත්තටම මේ එන ශක්තිය මෙතනදී හොඳින් පරාවර්තනයක් වෙනවා. පැහැදිලිද? ඒකයි අතිදූවනීය විශේෂ වාසයක් වෙනවා. ඉතා කුඩා වස්තුන්ගේ පවා පරාවර්තනය වෙනවා. අතිදූවනීය තරංගයන් ඉතා කුඩායි. අතිදූවනීය තරංගයන් ඉතා කුඩායි. සංඛ්‍යාතේ වැඩි. අතිදූවනීය තරංගයන් ඉතා කුඩායි. ඒ නිසා කුඩා වස්තුන්ගෙන් පරාවර්තන වෙනවා. ඒ පරාවර්තනය ග්‍රහණය කරගෙන අපිට රූපගතය. පැහැදිලිද? හරි. එහෙනම් ඒකත් පැහැදිලි නේද? හරි. ඊළඟ කොටසට අපි යමු. බලන්න ඊළඟට කියලා තියෙන කතාවට යමු. බාධකයේ දිග තරංගයකට වඩා ඉතා කුඩා වන විට විවර්තනයේ හොඳින් සිදුවේ. මෙන්න ඒක මතක තියාගන්න අල්ලගන්න තියෙන ක්‍රමය. රේඩියෝ තරංගවල තරංගයමේ සැලකුව විට ඒ 3 මීටර් 3 කිලෝමීටර් පමණ පරාසයක පිහිටයි. එනම් තරංගයම ඉතා විශාලය. එබැවින් සාමාන්‍ය බාධකයක් තුලින් ගමන් කිරීමේදී හොඳ විවර්තනයක් දැකිය හැකියි. අන්න එතනින් ඒක අල්ලගන්න. අපෙන් අහුවොත් බාධකයේ ප්‍රමාණයට වඩා වැඩි වුණොත් තරංගායමේ විවර්තනය හොඳින් සිද්ධ වෙන්නේ කියලා. ඔව්. ඒක අල්ලගන්න රේඩියෝ තරංගවල විශේෂ වාසියක් තරංගායම ඉතා විශාල වීම. තරංගායම ඉතා විශාල වීම නිසා ඔය ගහක් ගලක් ගත්තාම ගස. ඒක පොඩි බාධක එතකොට. බාධකයේ පොඩි තරංගායමේ වැඩි.
එහෙනම් හොඳින් විවෘත වෙනවා වටෙන් කැරකිලා යනවා. ගහ වටෙන් කැරකිලා යනවා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ගහ වටෙන් කැරකිලා යනවා. හරි නේද? ඒක හරි. ඊළඟට නිරෝධනය කියන කතාවට යන්න තියෙන්නේ. සංඛ්‍යාතෙන් සමාන තරංග දෙකක් එකම මාධ්‍ය තුළ එකම දිශාවට ගමන් කිරීමේදී ඒවා අධිස්ථාපනය වීමෙන් සංඛ්‍යාතය වෙනස් එතන හදාගන්න එකක් සංඛ්‍යාතය වෙනස් නොවූ විස්තරය වෙනස් වූ තරංගයක් නිර්මාණය වීම නිරෝධනයයි. නිරෝධනයේදී වෙනස් වන්නේ විස්තරයේ පමණි. නිරෝධනයේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. එක තමයි නිර්මාණකාරී නිරෝධනය, අංක 2 විනාශකාරී නිරෝධනය. නිර්මාණකාරී නිරෝධනයක් තියෙනවා නිරෝධන වන තරංග දෙකේ අධිස්ථාපන වංශය එකම කලාවේ පිහිටයි නම් එවිට නිර්මාණකාරී නිරෝධනයක් දැකිය හැකියි. මම ඇඳුත් එහෙම යටින් ඔය කට්ටියත් එක්ක ඇඳගන්න නිර්මාණකාරී නිරෝධනය යටතේ මෙන්න මෙහෙම එකම කලාවේ තියෙන නිරෝධනය වන තරංගයේ අංශු එහෙනම් මෙන්න මේක ඇඳගන්න මේක මේ පැත්තට යනවා අනෙක් තරංගයත් ඒ දිශාවට එකම දිශාවට ගමන් කරන්න වෙන්න ඕනේ. එහෙම නැත්නම් ස්ථාන තරංගයක් නැහැදෙන්නේ. මේක කැපිටල් A කියලා අපි සැලකුවොත් උනම් A එකයි කියලා අපි ගමු. කැපිටල් A කියලා ගත්තත් කමක් නැහැ. මේකත් කැපිටල් A නම් මොකද වෙන්නේ? එහෙනම් ස්ථාන මේ හැදෙන ප්‍රගමන මේ නිරෝධනයේ හැදෙන තරංගය අපි ගත්තොත් එයාගේ විස්තරය 2යි A වෙලයි හැදෙන්නේ. ඔන්න ඕක ඇදගන්න. මේක 2යි A වෙනවා. ඒක ඉස්සරහට ගමන් කරනවා. ඒක 2යි A විස්තරයක් වෙනවා. මතක් වෙනත් එකේ ඇදගන්න. හරිනම් හරි කියලා වන් ටක් ගාලා. ටක් ගාලා අදින්න ඕක කරලා තියෙන්නේ අපේ තියරි ළමයිත් කරලා තියෙන රිවිෂන් එකෙත් බහුතරය කරලා තියෙන්නේ. අර පිටින් රිවිෂන් එකට ආව ළමයිට මේව මතක් වෙන්නත් එක්ක ඇඳගන්න හරියට. හරිනම් හරි කියලා වන්න. හරි නේද? ඒක එච්චර ගැටලුවක් නැහැ නේ. ඒක හරි සරල කතන්දරයක්. ඊළඟට තියෙන එතන විනාශකාරී නිරෝධනය කියලා කියන්නේ නිරෝධන තරංග දෙකේ අධිස්ථාපන අංශ ප්‍රතිවිරුද්ධ කලාවේ පිහිටයි නම් ඒකට විනාශකාරී නිරෝධන දැකිය හැකියි. විනාශකාරී නිරෝධනය කියන කතාව. ඒ අනුව විනාශකාරී නිරෝධනය කියන්නේ මෙන්න මේක. ප්‍රතිවිරුද්ධ කලාවේ පිහිටනවා දැන්. මේ බලන්න මෙන්න එක තරංගයක් සර්වසම අනෙක් තරංගය අපි ගත්තොත් මෙයාගේ විස්තරය A කියලා ගමු. එතකොට ප්‍රතිවිරුද්ධ කලාවේ පිහිටනවා නම් මෙහෙම තියෙන්න ඕනේ මෙයාට ප්‍රතිවිරුද්ධ කලාව කියන්නේ හරියට මෙහෙම. ඒ මං එහෙම කියන්නේ. මෙයාත් A කියලා ගන්න. ප්‍රතිවිරුද්ධ කලාව කියන්නේ දැන් මේක ඊළඟ මොහොතේදී යටට යද්දී හරියට උඩට එන හාදයක් නෙමෙයි. එහෙනම් මෙහෙමයි ලැබෙන්නේ. අවසානයේදී මේ දෙන්න අධිස්ථාපන වුණාම අපිට තරංග රටාවක් බලන්න හම්බෙන්නේ නැහැ. තරංගේ නැති වෙලා නෙමෙයි තියෙන්නේ. ඇත්තටම රටාව නැති වෙලා තියෙන්නේ. මේ වගේ ශක්තිය තියෙනවායි. මේ වගේ ශක්තිය තියෙන. තරංගය එතනින් නැති වෙලා තියෙනවා. හරි නේද? එහෙනම් එකක් දැනගන්න. මේකත් මේ පැත්තට යන්න.
ඔව් හරි. ඒකෙන් එතනින් ඒ ටික ඉවරයි. ඊළඟට අපිට තියෙන නුගසුම් ඇතිවීම කියන කතන්දරේ. නුගසුම් ඇතිවීම. නුගසුම් ඇතිවීම. අපි ඒකට ගියොත් එහෙම නුගසුම් ඇතිවීම. මෙන්න බලන්න නුගසුම් ඇතිවීම කියලා කතාවේ එතන දීලා තිනවා ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාතයේ යුත් තරංග දෙකක් අධිස්ථාපනයේ වී සමාන කාලාන්තර තුල උපරිම විස්තරයක් සහිත තරංගයක් ගොඩනැගීම නුගසුම් ඇතිවීම නම් වේ. නුගසුම් ඇතිවීම නම් වේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි මේ කතාව වෙන්නේ. ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාතයේ යුත් තරංග දෙකක් අධිස්ථාපනයේ වී සමාන කාලාන්තරයක් තුල විශාල විස්තරයක් සහිත තරංගයක් නිර්මාණය වී. දැන් හිතන්න මෙන්න ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාත යුත් තරංග දෙකක් මම ගත්තොත් ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාත යුත් තරංග දෙකක් ගත්තොත් මෙන්න එක තරංගයක් ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාත යුත් තරංග දෙකක් මම ගන්න හදන්නේ මෙන්න එක තරංගයක් මේක මෙහෙම යනවා මෙයාට අනෙක් තරංගයේ සංඛ්‍යාතයත් මේකට ආසන්න වශයෙන් සමානයි. පැහැදිලිද? මේකට ආසන්න වශයෙන් සමානයි. සංඛ්‍යාත කියන්නේ අපි දන්නවා තප්පරයකදී සම්පූර්ණ කරන වට ගන්න. දැන් හිතන්නකෝ මේ කාලයේ තියෙන්නේ මේ තප්පරයක් කියලා. මෙයා සම්පූර්ණ කරන්නේ එක වටයක් නං. මෙයා ආසන්නව ඊට සමාන වට සංඛ්‍යාවක් මෙව කරන්න ඕනේ. අපි තුමු එයා පොඩ්ඩක් වැඩිපුර එකක් මෙව කරලා තියෙනවා කියලා. මෙහෙම ඇවිල්ලා මෙහෙම. එහෙම වෙන්න පුළුවන්. උටේ. මෙයා වටයයි මෙයා වටේකුයි තව පොඩි කොටසක්. ඊළඟට දැන් මේ විදිහටයි මේක යන්නේ. මම නිකන් මේ දලා අදහසක් ගන්න අදින්නේ. ඒතකොට වැඩි තියෙන්නේ අර පළවෙනි කෙනා යනවා අනිත් කෙනා හැම මොහොතකම පොඩ මෙයාගේ ලීඩ් කරනවා දැන්. මෙතනදී මේ පොඩ ඊළඟ කතන්දරේ ඊළඟ තප්පරයක් කියලා ගමු. ඊළඟ තප්පරේදී අර මේ පොඩ්ඩත් එක්ක තව ඒ වගේ පොඩ්ඩක් එකතු වෙලා ටිකක් වැඩි දැන්. ඊළඟ එකේ තව ටිකක් වැඩි. පැහැදිලිද? ඔය කියන උදාහරණ මම කිව්වා වගේ දැන් හිතන්න ඉස්සරහ කෙනා 40ක වේගෙන් යනවා. පිටිපස්සේ කෙනා 30ක වේගෙන් යනවා. පැහැදිලිද? පිටිපස්සේ කෙනා 30ක වේගෙන් යනවා. එතකොට මේ සාපේක්ෂ චලිතයේදී මොකද වෙන්නේ දෙන්න? දැන් ඈත් වීමනේ තියෙන්නේ. මෙයාට සාපේක්ෂව ඉස්සරහ කෙනා 40යි මෙයා 30ක ඒකාකාර වේගය. ඉස්සරහ කෙනා 40යි මෙයා 30යි. එහෙනම් මෙයාට සාපේක්ෂව අරයාගේ වේගය 10යි ඉස්සරහට. හැම තප්පරයකදීම 10ක් බැගින් මෙයා ඉස්සරහට ගමන් කරනවා. පැහැදිලිද? පළවෙනි තප්පරේ 10ක් දුරින් ඉන්නේ. ඊළඟ තප්පරේ 20ක් දුරින් ගියාට පස්සේ ඊළඟට 30ක් එහෙමනේ යන්නේ. මේ විදිහට මෙයාත් මොකද කරන්නේ? මෙතනදී මේ ગેප් එක විතරක් නෙමෙයි ඊළඟ තප්පරේදී ඒ ગેප් එකත් එක්ක අර තිබ්බ එකත් එක්ක තව යනවා. පැහැදිලි? ඊළඟ තව එකක් යනවා. එහෙනම් වෙන්නේ මෙහෙම යද්දී එක තැනකදී මෙයාගේ විස්තරයකුයි මෙයාගේ අපි ගමුකෝ මේ මෙයාගේ විස්තරයකුයි නැත්නම් මෙහෙම ගමු. මෙයාගේ විස්තරයකුයි සෙට් වෙනවා. එකට. දැන් මෙෝරි සෙට් වෙලා නැහැ. මෙයාගේ විස්තරය මෙතන තියෙන මෙයාගේ විස්තරය ටික දකුණේ තියෙන්නේ. හැබැයි අර ලීඩ් කිරීමත් එක්ක එක තැනදී විස්තර. ඒතකොට වෙන්නේ මෙන්න මෙහෙම තරංගයක් ඇති වෙනවා. ඔන්න ඔහොම. එකපාරට විස්තරය වැඩි වෙනවා. එකපාරට විස්තරය වැඩි වෙනවා. මෙන්න මේක තමයි අපි නුගසුම් ඇතිවීම කියලා කියන්නේ. පැහැදිලිද? તો තප්පරයකදී ඇතිවන නුගසුම් ප්‍රමාණය තමයි නුගසුම් සංඛ්‍යාතය කියලා කියන්නේ. අවශ්‍ය කෙනෙකුට උතන රූප සටහනේ කම්ප්ලීට් වෙන්නත් ඕන නිසා ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාත තරංග දෙකක් අධිස්ථාපනය වීමෙන් සමාන කාලාන්තරයක් තුල අධික විස්තරයක් සහිත තරංගයක් නිර්මාණය වීම නුගසුම් ඇතිවීම නම් වේ කියලා යටින් මෙන්න මෙහෙම එකක් නිකන් දල වශයෙන් ඇඳගන්න. ඔන්න ඔහොම ඇඳගන්නකො එතකොට. හොඳයි. මේක තමයි රිපීට් එක. මේකම පැටර්න් එක රිපීට් කරනවා. ඔන්න ඕක ඇඳගන්නකො. මම පෙන්නන්නම් රූප සටහන. හරි. ඔන්න ඔහොම එකක් පොඩිවට ඇඳගන්නකො උතන. පොඩිවට ඇඳගන්න. හරි. ඊට පස්සේ එතන බලන්න ඊට පස්සේ අර විස්තරය කියලා තියෙනවා නුගසුම් ඇතිවීමට
හේතු තරංග දෙකෙහි සංඛ්‍යාත f1 හා f2 නම් තප්පරයකදී ඇතිවන නුගසුම් ප්‍රමාණය හෙවත් නුගසුම් සංඛ්‍යාතය f නම් අන්න මෙතන වැදගත් එකක් තියෙනවා. නුගසුම් ඇතිකරන්න තුඩු දුන්නු තරංග දෙකේ සංඛ්‍යාත f1 f2 නම් අර ඊට පස්සේ නුගසුම් ඇතුණාට පස්සේ නුගසුම් සංඛ්‍යාතය අපිට ගත්ත හැකි f සමානයි f1 දින f2 නුගසුම් සංඛ්‍යාතය වෙනවා නුගසුම් සංඛ්‍යාත f නම් නුගසුම් ඇතිකරපු එක තරංගයක සංඛ්‍යාත අපි ගමු කොහොමද නෑ එක තරංගයක සංඛ්‍යාතය f1යි අනිත් තරංගයේ සංඛ්‍යාතය f2 නම් ඊට පස්සේ ඇතිවන නුගසුම් සංඛ්‍යාත තප්පරයකට නුගසුම් සංඛ්‍යාත f කියන එක අපිට ගත්ත හැකි f1 ඍණ f2 මේකදී හැම වෙලෙම වැඩි සංඛ්‍යාතයෙන් අඩු කරයි අඩු කරන්න ඕනේ. අපි හිතනවා f1 විශාල f2 කියලා එක. f2 වැඩි නම් f2 ඍණ f1 f2 ඍණ f1 එහෙනම් උතනකට කොටුව මේ හිස්තනේ මෙන්න මේක ලියාගන්න. මෙව අදින්න එපා. මෙන්න මේක ලියාගන්න. f සමානයි f1 ඍණ f2 කොටුව වහලා f1 විශාලයි f2 කියලා දාගන්න. f1 විශාලයි f2 කියලා දාගන්න. හරි නේද ඒක? මේක විතර දාගන්න තිබ්බේ. හරි. ඔන්න ඊළඟට කියන කතාව වැදගත් එකක් තියෙනවා. නුගසුම් සංඛ්‍යාතය ලබා ගැනීමට සෑම විටම වැඩි සංඛ්‍යාතයෙන් අඩු සංඛ්‍යාතය අඩු කළ යුතුයි. ඒ අනුව නුගසුම් සංඛ්‍යාතය කිසි විටකත් ඍණ විය නොහැක. එකම වර්ගයේ ඕනෑම තරංග දෙකක් අධිස්ථාපනයේ නුගසුම් ඇති විය හැක. නමුත් ඒවා දූල තරංග දෙකක් අධිස්ථාපනයෙන් ඇති වූත් පමණි. එතන ලියාගන්න. ඒ කියන්නේ එකම වර්ගයේ ඕනෑම තරංග දෙකක් අධිස්ථාපනයේ නුගසුම් ඇති විය හැක. නමුත් ඒවා ශ්‍රවණය කළ හැක්කේ කියලා දාගන්න. නමුත් ඒවා ශ්‍රවණය කළ හැක්කේ දූල තරංග දෙකක් අධිස්ථාපනයෙන් ඇති වූත් පමණි. දූල තරංග දෙකක් අධිස්ථාපනයෙන් ඇති වූත් පමණි. එසේ ඇති වන නුගසුම් වත් ශ්‍රවණයෙන් හඳුනාගත හැක්කේ නුගසුම් සංඛ්‍යාතයේ 10යි හර්ට්ස් හෝ ඊට වඩා අඩු වූත් පමණි. මේ මොකද්ද කියන්නේ? දැන් ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාතී යුත් දූල තරංග දෙකක් ඇවිල්ලා මේ වගේ තරංගයක් ඇති වුණොත් එහෙම අපිට අහන්න ලැබෙනවා මේකේ හඬ මේ විදියට කියලායි. පැහැදිලිද? මෙතනදී අර පීක් එකේදී ශබ්ද තීව්‍රතාවය වැඩි වෙනවා. හැබැයි එහෙම අහන්න පුළුවන් සංඛ්‍යාතයේ හර්ට්ස් 10 හෝ ඊට වඩා අඩු වුවොත් පමණයි කියනවා. මොකද්ද ඒ හුටපටේ? ඒක තේරෙනවද දැන්? ඒක මේකනේ කිව්වේ. යම් කිසි ශබ්දයක් කනේ ඇහිලා තප්පර 10ක් යනකම් ශ්‍රවණ තත්ත්වයේ පවතිනවා. යම් කිසි ශබ්දයක් කනට ඇහිලා තප්පර 10ක් යනකම් ශ්‍රවණ තත්ත්වයේ පවතිනවා. තප්පර 10කට පස්සේ වුණොත් තමයි අපිට මේක වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. පැහැදිලිද? තප්පර 10කට පස්සේ වුණොත් වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඒකනේ දෝංකාරය කියලා කිව්වේ. එතකොට ඔන්න ආවර්ත කාලය කියන එකක් අපි ගත්තොත් එහෙම ආවර්ත කාලය කියන එක ගත්තොත් එකක් ඇති වෙලා ඊළඟ එක ඇති වෙන්න ගත වෙන කාලේ නැත්තටම ආවර්ත කාලය කියලා කියන්නේ. ආවර්ත කාලය තප්පර 10 අපි කිව්වේ තප්පර 10ක් යනකම් නේද? මම කිව්වේ හරි නේද? තප්පර 10ක් යනකම් නෙමෙයි තප්පර 10ක් කියලාද කිව්වේ? තප්පර 10ක් යනකම් රැඳිලා තියෙනවා ශ්‍රවණ තත්ත්වය. තප්පර 10ක් කිව්වේ නෑ නේද? මම නෑනේ. ඔව් තප්පර 10ක් යනකම් ශ්‍රවණ තත්ත්වය රැඳිලා තියෙනවා. ඒ කියන්නේ දශම එකක් නේ තප්පර. පැහැදිලිද? දශම එකක් තප්පර. ඒකට ආවර්ත කාලය ගත්තොත් එහෙම අපි ආවර්ත කාලය කියන කතාව එකක් ඇතුළ එකක් ඇතුළ තප්පර දශම එකක් ගත්තොත් හෝ ඊට වඩා වැඩි වුණොත් පැහැදිලිද? හෝ ඊට වඩා වැඩි වුණොත් එහෙම
තප්පර 10ක් හෝ ඊට වඩා වැඩි වුණොත් එහෙම අපිට මේක වෙන් කර අඳුන ගන්න පුළුවන්. පැහැදිලි තප්පර 10කට පස්සේ වුණොත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. තප්පර 10කට පස්සේ වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඊට කලින් වුණොත් වෙන් කරලා අඳුන ගන්න බෑ. දැන් තප්පර 10ක් කියන්නේ ආවර්ත කාලය සංඛ්‍යාත කොච්චරද? හර්ට්ස් 10යි. හර්ට්ස් 10යි. එතකොට 10ක් හෝ ඊට වඩා වැඩි වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාත ඊට වඩා අඩුවීමක්. පැහැදිලිද? ඔව්. එහෙමනම් අපිට 10 හෝ 10ට වඩා අඩු වුණොත් වෙන් කර අඳුන ගන්න පුළුවන්. ඒක තේරෙනවා මං හිතන්නේ හැමෝටම. පැහැදිලිද? එතකොට නැත්තම් වෙන්නේ මොකද? අර සංඛ්‍යාතය හිතන්නකෝ 10යි හර්ට්ස්ට වඩා ගොඩක් වැඩි අගයක් කියලා. එතකොට නුගසුම් තප්පරයකට 10ට වඩා වැඩිපුර ඇහෙනවා. කියලා විතර අපිට ඇහෙන අර කියලක කියලා ඇහෙනවා. පැහැදිලි මොකද? සංඛ්‍යාතයේ හර්ට්ස් 10ට වඩා වැඩි නිසා ඒක පැහැදිලි. ඒක අපි කතා කරලත් එක තියෙන්නේ. ඒක තමයි එතන පැහැදිලි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා බලන්න පොඩ්ඩක් නුගසුම් ක්‍රමයෙන් ඔන්න බලන්න නුගසුම් ක්‍රමයෙන් ආසන වශයෙන් සංඛ්‍යාත දන්නා සරසුලක සංඛ්‍යාතයේ නිවැරදිව සෙවීම. අපි මතක් කරගමු මේව දැන් රිවිෂන් වශයෙන් අපි මතක් කරගමු. නුගසුම් ක්‍රමයෙන් ආසන්නව සංඛ්‍යාත දන්නා සරසුලක සංඛ්‍යාතයේ නිවැරදිව සෙවීම. ඒක කියනවා සරසුන් නිපදව ඇත්තේ සංගීත ස්වරවල සංඛ්‍යාත වලට අනුරූපව වේ. මේ තියෙන්නේ මෙතන නුගසුම් ක්‍රමයෙන් ආසන්න වශයෙන් සංඛ්‍යාත දන්නා සංඛ්‍යාතයේ සෙවීම. එතන කියනවා සරසුන් නිපදව ඇත්තේ සංගීත ස්වරවල සංඛ්‍යාත වලට අනුරූපව වේ. ඔන්න හරි මේ තියෙන්නේ එකක් සා ස්වරයට අදාළව 256 ඊළඟට රී ස්වරයට අදාළව ඊළඟට තියෙනවා මා එතන ගා වෙන්න ඕනේ නේද සාජී ගා මෙතන ගා කියලා හදාගන්න එතන හරි ඊළඟට වැදගත් කතාවක් කියනවා එකට මේක දන්න කතාවක් ඔන්න මතක් කරගන්න අලුත් ළමයි ඉන්නවනම් සරසුලක දැත්තක දිග වැඩි කළ විට සංඛ්‍යාතයේ අඩුවේ දැත්ත පීර්ඝය විට ඒ සංඛ්‍යාතයේ වැඩි වේ දැත්තක ඉට තැවරු විට ඒ සංඛ්‍යාතයේ අඩුවේ දැත්තක උෂ්ණත්වය වැඩි කළ විට ඒ සංඛ්‍යාතයේ අඩුවේ දැත්තක අරස්කර වර්ගඵලය අඩු කරන විට දිග නියතවන ඒ සංඛ්‍යාතයේ වැඩි වේ. පැහැදිලිද? හරි. මේක අපි ගන්නෙ කොහොමද? අපි මේක ගන්නෙ මෙහෙමයි. මේක කටපාඩම් කරන් යන්න බෑනේ අපිට දැන්. කටපාඩම් කරන් යන්න බෑ. අපි කිව්වා මතක ඇති සරසුලක දැත්තක කම්පන සංඛ්‍යාත අදාළ සූත්‍රය අපේ සිලබස් එකේ නැහැ. නමුත් මෙන්න මේ සූත්‍රයත් එක්ක එක සමරූපීතාවයක් දක්වනවා. මොකද්ද? ඇඳි තන්තුවක මූලික තාල f සමාන 1/2l වර්ගමූල t බෙදීම m. මේකත් එක්ක සමරූපීතාවයක් දක්වනවා. ඒ අනුව ආතතිය අපි මේ ආතතිය මේක 1 ස්කන්ධේ මේක L දිගනේ ඇඳි තන්තුවකනේ මේ තියෙන්නේ. ඉතින් සරසුලකත් දැත්තක දිග වැඩි කරනවා කියන්නේ L වැඩි කරනවා කියලා හිතන්න. දැත්තක දිග වැඩි කරනවා කියන්නේ L වැඩි කරනවා. L වැඩි වෙද්දී F ට මොකද වෙන්නේ? F අඩු වෙනවා. ඔන්න එකක් එහෙනම්. එහෙනම් දැත්තක දිග වැඩි කරුවොත් සංඛ්‍යාතය අඩු වෙනවා. M කියන්නේ ස්කන්ධය කියලා හිතන්න සරසුලේ දැත්තක ස්කන්ධය කියලා හිතන්න. හරිද? මේ අතර මේ 1 2 ස්කන්ධේ තන්තුවක එහෙනම් දැත්ත පීරිගාවොත් මොකද වෙන්නේ? පීරිගානවා කියන්නේ m අඩු වෙනවා කියලා හිතන්න. m අඩු වෙද්දී f වැඩි වෙනවා. දැත්තක ඉටිසවල්පයක් තවරනවා කියලා කියන්නේ m වැඩි කරනවා. දැත්තක ඉටිසවල්පයක් තවරනවා තියෙන දැත්ත ඉටිසවල්පය. m වැඩි කරද්දී f මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊළඟට දැත්ත උෂ්ණත්වය වැඩි කරනවා කියලා කියද්දී හිතන්න දැත්තේ දිග වැඩි වෙනවා කියලා. උෂ්ණත්වය වැඩි කරද්දී රේඛීය උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රසාරණය වෙලා දිග වැඩි වෙනවා කියලා හිතන්න. එහෙනම් උෂ්ණත්වය වැඩි කරද්දී දිග වැඩි වෙනවා නම් සංඛ්‍යාත මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිද? අඩු වෙනවා. එහෙනම් එතන ටක් ගාලා ලියාගන්න ගොඩක් අය මේව දන්න නිසා ඉහත සියලු සම්බන්ධතා ටක් ගාලා ලියාගන්න. ඉහත සියලු සම්බන්ධතා f සමානයි 1/2l ඉහත සියලු සම්බන්ධතා f සමානයි 1/2l වර්ගමූල t බෙදීම සිම්පල් m සූත්‍රය මගින් ලබාගත හැක. සූත්‍රය මගින් ලබාගත හැක.
මේකත් ලියා ගන්න නැත්නම් පස්සේ නෝට් එක බලුත් අධ්‍යයනය ඒක අවශ්‍ය නැහැ නේද? දන්නවද දැන් කතන්දරේ? මේ සූත්‍රයේ සත්සලක දත්තක සූත්‍රයේ නෙමෙයි සංඛ්‍යාත සූත්‍රයේ නෙමෙයි සමරූපීතාවයක් තියෙන නිසායි ගන්නෙ. ඒක ඕනනම් මෙහෙම ලියන්න ටක් ගාලා. මෙය සරසුලක සංඛ්‍යාතයේ ලබා දෙන සූත්‍රයේ නොවන අතර මෙය සරසුලක සංඛ්‍යාතයේ ලබා දෙන සූත්‍රයේ නොවන අතර මෙය සරසුලක සංඛ්‍යාතයේ ලබා දෙන සූත්‍රයේ නොවන අතර ඇඳි තන්තුවක මූලික ස්වරය ලබා දෙන සූත්‍රය. මේ සරසුලක සංඛ්‍යාත ලබා දෙන සූත්‍රය නොවන අතර ඇඳි තන්තුවක මූලික ස්වරය ලබා දෙන සූත්‍රය. නමුත් ඒවා අතර සමරූපීතාවයක් පවතී. සමරූපීතාවයක් පවතී. නමුත් ඒවා අතර සමරූපීතාවයක් පවතී. එතන නවත්තලා අපි උදාහරණයක් වශයෙන් එකක් විතර ලියන්න. එතන තේරෙනවා. එතකොට උදාහරණයක් ලෙස කියන්න දැත්තක් පීරිගෑවිට සිම්පල් M අඩු වේයයි සිතන්න. දැත්තක් පීරිගෑවිට සිම්පල් M අඩු වේයයි සිතන්න. එවිට F වැඩි වේ. කියලා මෙන්න මේක වරහන් දාන්න. එවිට F වැඩි. දැත්තක් පීරිගෑවිට සිම්පල් M අඩු වේයයි සිතන්න. මෙන්න ඊතලයක් එවිට F වැඩි වේ. කියලා මෙන්න මේක වරහන් ඇතුළට දාගන්න. ඒ ඇති. එවිට F වැඩි වේ. හරිද? හරි. ඊළඟට මම අර තියරි නෝට් වල දෙන විදිහේ ගැටලුවක් උතන ලියවන්නේ නැහැ. අපි කෙලින්ම යමු ප්‍රශ්න ටිකට. A-level paper එකේ ප්‍රශ්න ටික ටක් ටක් ගාලා හදලා ගමු. හොඳයි මතක් වෙන්නත් එක්ක. මම කියන්නේ ෆිසික්ස් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. අනිත් ඒවා පාඩම් කරන්න පුළුවන්. ෆිසික්ස් ටික මම ඔන්ලයින් පන්තිවල කොට දාලා දෙන්නම්. ෆිසික්ස් ටික මම ඔන්ලයින් පන්තිවල කොට දාලා දෙන්නම්. හෙට පන්තිය නෑ ඔන්ලයින් සිකුරාදායි තියෙන්නේ. සිකුරාදා සෙන්සුරාදා සඳුදා අඟහරුවාදා ඒවා නිවාඩුනේ සඳුදා නිවාඩු. ඒ ටිකේ පාඩම් ගන්න පුළුවන් මෙනේ. අපි යමු ප්‍රශ්න ටික මතක් කරගන්න ටිකක්. හරි. මෙන්න බලන්න අපි ප්‍රශ්න ටිකක් මතක් කරගන්න යන්නේ. 32 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කියවන්න. 32 කියව ගන්න. 32 කියවලා උත්තරේ පුළුවන් නම් ගන්න ඉතා ඉක්මනින්. එහෙනම් හරියට උත්තරේ ගත්තා නම් මට දාන්න බලන්න උත්තරේ කීයද කියලා. 32 ඒක කරන්න ඕනි කියලා ඉන්නවා නම් කවුරු හරි කියන්න බලන්න. කරන්න ඕනේ නැහැ කියලා ළමයි හිතන්න පුළුවන් මේවා ලේසිස අපිට අවශ්‍ය නැහැ කියලා. මේවා කරන්න ඕනි. ගැටලුවක් නැහැ. ඒක සමහර අය හරියට දැන් මතක නැතුව ඇති. මොකද දැන් මේ Tamanට මේ ප්‍රශ්න ටික මේ වගේ ප්‍රශ්න කරන්න ඕනි දැන් 32 33 ඔයා සිටින්නේ කරන්න ඕනි නම් මට කරන්න ඕනි කියලා එවන්න බලන්න. අවශ්‍ය නැත්තම් වැඩකුත් නැහැ නේද? කරන්න ඕනි මතක් වෙන්නත් එක කරමු කියලා කියන කට්ටිය ඉන්නවා නම් කියන්න. කරමුද කරන්න එපාද කියලා බලන්න. ටක් ගාලා කියන්න. ඔව් කරමු කියලා කියනවා මතක් වෙන්නත් එක්ක. එහෙනම් අපි කරමු 32. ඔන්න අහගන්න මේ වගේ එකක් කරන්න මේ විදිහට සංඛ්‍යාතය 256 හර්ට්ස් වූ සරසුලක් තවස් දෙවන සරසුලක් සමග එකට නාද කළ විට තප්පරයට නුගසුම් දෙක බැගින් ඇසේ. පළමු සරසුල එක් දත්තක ඉටු ස්වල්පයක් සවි කර එහි බර වැඩි කළ විට නුගසුම් සංඛ්‍යාතයේ තප්පරයට 1 දක්වා අඩු වේ. දෙවන සරසුලේ සංඛ්‍යාතයේ විය හැක්කේ. මෙන්න මේ ගණන් හදද්දි මේ විදිහට තර්ක ගන්න මෙන්න බලා ගන්න. මෙහෙමයි කරන්නේ මේක. මුලින්ම කියනවා සංඛ්‍යාතයේ 256ක් වූ සරසුලක්. අපි ඒක මුලින්ම ඇඳගන්න. මාත් එක හදාගන්න පුළුවන්. සංඛ්‍යාතයේ 256 හර්ට්ස් වූ සරසුලක්.
හවස් දෙවනි සරසුලක් සමග එකට නාද කළ විට මෙන්න දෙවනි සරසුල. එකට නාද කළ විට තප්පරයට නුගැසුම් දෙක බැගින් ඇසේ. මේ දෙන්න එකට නාද කෙරුවොත් තප්පරේ නුගැසුම් දෙකක් ඇහෙනවා. එහෙනම් අපි දන්නවා සරසුල් දෙකක් තියෙනවා නම් සංඛ්‍යාත ආසන වශයෙන් සමාන f1 සහ f2 කියලා. නුගැසුම් සංඛ්‍යාතය සඳහා සූත්‍රය මොකද්ද? f1 ඍණ f2. f1 ඍණ f2. දැන් එහෙනම් මෙයාගේ සංඛ්‍යාත f1යි මෙයාගේ සංඛ්‍යාත f2 නම් නුගැසුම් සංඛ්‍යාතයේ හර්ට්ස් දෙක කියන්නේ f1 ඍණ f2. f1 ඍණ f2 දෙක වෙන්නත් ඕනේ. එහෙනම් ඉතින් මෙයාගේ සංඛ්‍යාතය වෙන්න පුළුවන් 256 ධන 2යි හර්ට්ස්. ඒ කියන්නේ 258යි හර්ට්ස්. එහෙම නැත්නම් ඔන්න හොඳට අල්ලගන්න. 256 ඍණ 2. ඒ කියන්නේ 254යි හර්ට්ස්. ඇයි මේ දෙකක් ගත්තේ? ඉතින් මේ 258 වුණත් මෙයා 256 වුණ ගමන් මේ දෙන්නගේ අන්තරය 2යි හර්ට්ස්. ඒ කියන්නේ මේ දෙන්න එකවර නාද කෙරුවොත් හර්ට්ස් දෙකක් ඇහෙනවා. මෙයා හිතන්නකෝ 254 වුණත් මෙයා 256 වෙත් නිසා ඒත් අන්තරය 2යි. ඇදෙලද? එහෙනම් මේ දෙවනේ සරසුලට ගන්න පුළුවන් අගයන් දෙකක් තියෙනවා. අපි දන්නේ හරියටම මොන අගයද අරන් තියෙන්නේ කියලා. මොකද අපිට දීලා තියෙන්නේ ඇහෙන නුගසුම් ප්‍රමාණය හර්ට්ස් 2යි කියලා විතරනේ. ඒතකොට මෙයාගේ දීලා තියෙනවා 256ක්. එහෙනම් මූ 258 වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 254 වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඒක මුලින්ම දාගන්න. ඊළඟට මේක කරද්දී උත්තර බල බල කරන්න ඕනේ. අපි හැමලේම දන්නවනේ. අර මතකනේ ගැල්වෝමීටරයක් ඇමීටරයක් බවට පත් කරලා ගැල්මීටරයක් වෝල්මීටරයක් බවට පත් කරලා නේද? ඇමීටරයක් බවට පත් කරලා. අවසානයේ සමක ප්‍රතිරෝධය මහපු උටපටේ ඒ ගණන් අපි හැදුවා හදාද්දි දැක්කනේ උත්තර බල බල ගත්තාම ඉතාලිස්. දැන් අහන්නේ අපෙන් ඇත්තටම දෙවන සරසුලේ සංඛ්‍යාතේ නහන්නේ. දෙවන සරසුලේ සංඛ්‍යාත අහන්නේ. ඒ කියන්නේ මේ දෙකෙන් එකක්නේ. ඉතින් උත්තර වල බලන්න මේ දෙකෙන් දෙකම තියෙනවද නැත්නම් එකයිද තියෙන්නේ කියලා. 258යි 254යි. ඉතින් උත්තරේ තියෙන්නේ 254 විතරයි. 5. එහෙනම් උත්තරෙත් 5 තමයි. අය හදා දින්න ඕනේ. උත්තරේ 254 උත්තරේ 5. ඕන අපි හදලා බලමු. හැදුවොත් මෙහෙමයි තර්ක කරන්නේ. දැන් මේ දෙන්නගෙන් හරියට තෝරගන්න ඊළඟ දත්තට යනවා. පළමු සරසුලේ එක් දත්තක ඉටි ස්වල්පයක් සවි කරනවලු දැන්. එහෙනම් මෙයාගේ ඉටි ස්වල්පයක් දැනුනොත් මෙයාගේ දැන් සංඛ්‍යාතේ මොකද වෙන්නේ එන්නේ? f සමානයි 1ට 2l වර්ගමූල t බෙදීම m වලින් හිතන්න. ඉටි ස්වල්පයක් තවනවා කියන්නේ m වැඩි කරනවා. එහෙනම් සංඛ්‍යාතේ මොකද වෙන්න ඕනි? අඩු වෙනවා. ඕනා ඊටම දාගත්ත හැකි. ඉටි ස්වල්පයක් තවරුවාම සංඛ්‍යාතේ අඩු වෙනවා කියන්නේ. එහෙනම් මේක 255 වෙන්න පුළුවන්. මේක 254 වෙන්න පුළුවන්. නැත්නම් 253 වෙන්න පුළුවන්. කොහොමද වෙන්නේ දැන්? කොහොම ටිකක් දාගන්න විභාගෙදිත්. විභාගෙදිත් කොහොම ටිකක් දාගන්න. දැන් අර අපි කරපුව මතක් වෙනවා ළමයින්ට. දැන් හිතන්න මේ දෙන්නගෙන් වෙන්න පුළුවන් මොකද්ද? දැන් බර වැඩි කෙරුවට පස්සේ මේ දෙන්න නැවත නාද කෙරුවොත් තප්පරේ නුගසුම් එකක්. සංඛ්‍යාත එකක් වෙන්න නුගසුම් සංඛ්‍යාත. එහෙනම් හිතන්නකෝ දැන් 258 බාරගත්ත කියලා. 258යි 255යි නුගසුම් 3යි. මේක වුණා නම් බර වැඩි වුණාට පස්සේ 254යි 258යි නුගසුම් 4ක් ඇහෙන්න ඕනේ. බර වැඩි කරුවට පස්සේ මේක වුණා නම් 258යි 254යි නුගසුම් 5ක් ඇහෙන්න ඕනේ. ඒක පේනවා කවදාවත් මෙයාගේ බර වැඩි කරලා සංඛ්‍යාතය අඩු කරලා දැත්තක බර වැඩි කරලා සංඛ්‍යාත අඩු කරලා මෙයාගේ මේ 258 නම් ඇත්තටම සංඛ්‍යාතේ දෙන්න නාද කරලා කවදාවත් නුගසුම් එකක් ගන්න බෑ. නුගසුම් එකක් ගන්න බෑ. බැලුවේ. එහෙනම් උත්තරේ මේක. බලමු එයාගෙන් ලැබෙයිද කියලා නුගසුම් එකක්. මෙයා 254යි කියලා පිළිගත්තොත් 255 වුණ ගමන් වැඩි කොට. 254 මෙයා බර වැඩි කිරුවට පස්සේ මෙයා 255 උනා නම් මොකද වෙන්නේ? නුගසුම් එකයි. එහෙනම් පිළිතුර පාර ගන්න වෙන්නේ 254. 254. පැහැදිලිද?
උත්තරේ 5. උත්තර බල කිරුවහම වාසිය අපිට මුලින්ම අල්ල ගන්න පුළුවන් නම් අහු වෙනවා අතට බුක් ගන්න. පැහැදිලිද? හරි. අපි බලමු ඊළඟට 33. 33 කියවලා බලන්න. වෙන 33 මන් දෙන්න. ඔන්න අපි බලමු 33. 32 2001 A level ලිව්වා නම් ගොඩ. 33ත් A level ගානක්. හැබැයි අවුරුද්ද දාලා නැහැ. 33ත් A level ගානක්. ගාන කියව ගන්න ඊට පස්සේ හදනවා ටක් ගාලා. ගාන කියව ගන්න විනාඩි දෙකක්වත් දෙන්නේ නැහැ ගාන කියව ගන්න. මොකද විභාගෙදි විනාඩි දෙකක් ගානක් කියවන්න ගත්තොත් එහෙම ඊට පස්සේ ඉතින් මොනව කරන්නද? ටක් ගාලා කියව ගන්න. ඔව් A සහ B සාසූ දෙකක් එකවර නාද කළ විට තප්පර නුගසුම් 10ක් උපදවයි. මොන බලන්න. එන අපි අඳ ගන්නවා. A සහ B සාසූ දෙක අඳ ගන්නවා. A සහ B සාසූ දෙකක් එකවර නාද කෙරුවොත් නුගසුම් 10ක් ඇහෙනවලු. ඇහුණාලු. A සල්සුලේ බාහුවක් මත කුඩා ඉටි කැබැල්ලක් සවි කළ විට තප්පරේ නුගසුම් 5ක් පමණක් ඇසේ. B සල්සුලේ සංඛ්‍යාතය 200යි. ඒක දාගමු ටක් ගාලා. මූ 200යි. B සල්සුල 200යි. දැන් මුලින්ම දෙන්න නාද කිරුවම නුගසුම් 10ක් ඇති වෙනවා. නැවත මුලට ගියොත් එimhe A හා B සල්සුල් දෙකක් එකවර නාද කළ විට නුගසුම් 10ක් උපදී. එහෙනම් මෙයාගේ වෙන්න පුළුවන් මොනවද? මෙයාගේ වෙන්න පුළුවන් මොනවද? දැන් ඉතින් සරලව ගත්ත එකනේ. මේ දෙන නාද කිරුවට පස්සේ 10ක් ඇහෙන්න නම් එක්ක මෙයා 210යි එක්ක මෙයා 190යි. ඒක තේරෙන්නේ නැත්නම් ගිහිලා බුදිය ගන්න එකයි තියෙන්නේ දැන්. පැහැදිලිද? එහෙනම් මේක 210යි හර්ට්ස්. මේක 190යි හර්ට්ස්. ඒක තේරෙනවා කට්ටියට. දැන් පැහැදිලි නේද? හරිද? ඒක තේරෙනවා දැන්. මේක හරියට හදන්න හොඳයි. දැන් ළමයි ඇත්තටම බුදි කට්ටිය දැන්. අනිත් කට්ටිය ඕනේ ඇටි බුදිය ගන්න. නමුත් මේ ගණන් අර ළමයි යෝජනා කරුවා හදමු කියලා ඒක හොඳයි. මතක් වෙන්න. මේ බැරිකමට නෙමෙයි. මතක් කරගත්ත එක අපි. පැහැදිලිද? මතක් කරගත්ත එක හැම ගානකම අපි නොදන්න පොඩි තැනක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒවා අතහැරලා යනවා වඩා ලොකුකමට අපි දන්නවා කියලා හිතනවට වඩා ඊට ඉගෙන ගන්න එක හොඳයි. පැහැදිලිද? මම කිව්වා පන්ති අරන ගමන් ඇවිල්ලා ගෙදර ගිහලා පුටක් බුදිය ගන්න කියලා. ඒව කිරුවේ නැහැ. බුදිය ගත්තේ නැහැ. ඇහැරලා හිටියා. ඊට පස්සේ අටමාට පන්ති පටන් ගන්න ගියාට පස්සේ බුදි දැන් බුදි. මට කරන්න බැහැ. පැහැදිලිද? ඔව්. ඊළඟට කියන කතන්දරය බලන්න. ඒ සංසුලේ බාහුවක් මත කුඩා ඉටි කැබැල්ලක් සවිකල විට තප්පර නුගසුම් 5ක් ඇහෙනවා. අපෙන් අහන්නේ ඒ සංසුලේ සංඛ්‍යාතෙන් එතකොට. දැන් ඉටි තවරීමෙන් පසුව නෙමෙයි අහන්නේ. ඒ සංසුලේ බාහුවක තමයි ඉටි තවරන්නේ. ඉටි තවරීමට පෙර අහන්නේ. තිබ්බ එක. එහෙනම් මේ දෙකෙන් එකක්ම උත්තරේ වෙන්න ඕනේ නේද? එක්ක 210 එක්ක 190. හැබැයි මේ උත්තර දෙකම තියෙනවා. එක උත්තරේ වෙන්නත් පුළුවන්, පහ උත්තරේ වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඊළඟට තමන්ට තේරෙන්නේ නැත්තම් කරන්න ඕ 10 20 ගහලා උත්තරේ දාලා එනවා. හරි. කොහොම හරි කමක් නැහැ. try එකක් දුන්නා පුළුවන් හැබැයි. ඒ බාහුවේ ඉදිතබරු විට මොකද වෙන්නේ? නුගසුම් 5ක් ඇහෙනවලු. මෙයයි මේ නාද කරනවා. අපි හිතමු දැන් මේක තමයි පිළිගත් උත්තරේ කියලා. එහෙනම් මෙයාගේ ඉදිතබරුත් මොකද වෙන්නේ? 209 වෙනවා. 208 වෙන්න පුළුවන්. 206 වෙන්න පුළුවන්. කොහොමද වෙන්නේ? 207. මොකද ඉදිතබරුවම සංඛ්‍යාත අඩු වෙන්න එපා. x සමානයි 1/2යි l. වර්ගමූල t බෙදීමෙන් ඉදිතබරුව ගමන් m වැඩි වෙනවා f අඩු වෙනවා. දැන් හිතමු එහෙනම් 200යි මෙයයි නාද කරලා මේ අගෙන් එකක් නෙවෙන්න ඕනේ. හර්ට්ස් 5ක් නුගසුම් ඇහිද කියලා. නැවත නුගසුම් 5ක් පුළුවන් නේද මේ? 209 200 නම් 9යි 208යි 200 නම් 8යි හැබැයි 207යි 7යි 206යි 205. එහෙනම් ඇත්තටම වර්තාවල 205 වෙලා තියෙන්නේ. 205යි 200යි.
එහෙනම් උත්තරේ 200යි. හැබැයි පොඩ්ඩක් අනිත් එකත් චෙක් කරලා බලන්න. මොකද අනිත් පැත්තෙන් එන්නත් පුළුවන් සමහර අවස්ථාවල. හරිද? අනිත් පැත්තෙන් එන්නත් පුළුවන්. නිසා එක පාට උත්තරේ යන්න එපා. ඒක ඔළුවේ තියාගන්න අනිත් පැත්තෙන් එන්නත් පුළුවන් කියලා. අනිත් පැත්තෙන් එන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් එහෙනම් මේක කීයද දැන් 189 වෙනවා බර තැවරුවාම 188 වෙනවා. ඒක නම් එන්නේ නැහැ. මොකද 10යි 11යි පරතරය 12යි ඒක හරියන්නේ නැහැ. උත්තරේ කීයද එහෙනම්? 210යි හර්ට්ස් කියන එකයි උත්තරේ. ඒ කියන්නේ ඔව් අපි එහෙනම් බලමු අද තුන්වෙනි ටියුට් එක දෝලන තරංගවල තුන්වෙනි ටියුට් එක. බලන්න තුන්වෙනි ටියුට් එක අපි කියවගත්තොත් එහෙම මුලින්ම කියන කාරණේ අපි දන්න කාරණයක් යම් කිසි ශබ්දයක් තවත් ශබ්දයකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ලක්ෂණ තුනක් මේ ශබ්දයකට අනන්‍ය වෙච්ච ශබ්ද වලට අනන්‍ය වෙච්ච ලක්ෂණ තුනක් එකක් තමයි තාරතාවය කියන කාරණේ. තාරතාවයේ රඳා පවතින්නේ අදාළ ශබ්දයේ සංඛ්‍යාතය මත. තාරතාවයේ රඳා පවතින අදාළ ශබ්දයේ සංඛ්‍යාතය මත. දෙවෙනි එක තමයි හඬේ සැරහෙවත් විපුලතාවය කියන එක. හඬේ සැරහෙවත් විපුලතාවයේ රඳා පවතින්නේ අදාළ ශබ්දයේ ධ්වනි තීව්‍රතාවය මත. ධ්වනි තීව්‍රතාවය කියන්නේ ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් තුලින් ලම්බක යන ශක්තිය මත. ධ්වනි තීව්‍රතාව මත. ධ්වනි තීව්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙනවා පීඩන විස්තරයේ වර්ගයට. ඒ අනුව අපිට කියන්න පුළුවන් හඬේ සැරහෙවත් විපුලතාවයේ පීඩන විස්තරයේ මත රඳා පවතිනවා කියන කාරණේ. කියන්න පුළුවන්. පැහැදිලිද? රඳා පවතිනවා. එතකොට ඒක වර්ගයට තමයි අනුලෝම සමානුපාතික වෙන්නේ. අනුලෝම සමානුපාතික වෙන්නේ වර්ගයට. අවසානික තමයි ධ්වනි ගුණය. ධ්වනි ගුණය කියන කාරණේ ඇති වෙන්නේ ඇත්තටම උපරිතාන ඇතිවීම, ඇතිවන උපරිතාන ප්‍රමාණය සහ සාපේක්ෂ උපරිතානවල සාපේක්ෂ තීව්‍රතාවය කියන කාරණාත් එක්ක. ඔව් කට්ටිය මේ chat එක දාලා තියෙනවා. මොකක් හරි ගැටලුවක් ඇවිල්ලා බලමු අපි. ඊළඟ එක ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් මෙතන මුලින්ම තියෙනවා යම් ශබ්දයක් තවත් ශබ්දයකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා මේ ලක්ෂණ තුනක් භාවිතා කළ හැක. තාරතාවය, හඬේ සැරහෙවත් විපුලතාවය, ධ්වනි ගුණය. මුලින්ම තියෙනවා තාරතාවය. මේ අදාළ ධ්වනි තරංගයේ සංඛ්‍යාතයේ මත රඳා පවතී. වැඩි සංඛ්‍යාතක ඇති ස්වර ඉහළ ස්වර ලෙසද, අඩු සංඛ්‍යාතක ඇති ස්වර පහළ ස්වර ලෙසද හඳුන්වයි. සංඛ්‍යාත අනුව පහත පදි ධ්වනිය වර්ග කෙරේ. හරි. එතන ඇඳගන්න මෙන්න මේක මතක් කරගමු අපි දැන්. සංඛ්‍යාත අනුව ධ්වනිය අපි වර්ග කරගන්නේ හරියට අර විද්‍යුත් චුම්බක වර්ණාවලිය වගේ. හර්ට්ස් 20 සහ 20000 අතර මේ කලාපය අපි ධ්වනිය වශයෙන් තමයි නම් කරන්නේ. ධ්වනිය මේක ශ්‍රව්‍ය කලාපය. මේක ධ්වනිය කියලා අපි කියන්නේ. මේ පැත්ත අති ධ්වනිය. මෙන්න මේක ඇඳ ගන්න ටක් ගාලා. අති ධ්වනිය. මේ පැත්ත අදෝ ධ්වනිය. හර්ට්ස් 20ට වඩා අඩු අදෝ ධ්වනිය. ඇතයි නේද? කමක් නැහැ. කොහොම ගන්න. එතකොට අදෝ ධ්වනිය අති ධ්වනිය වශයෙන් දාගන්න. හරිද? හරි. ඔව් ඒක හරි. එහෙනම් අපි ඉස්සරහට ගියොත් එහෙම තව ටිකක් අදෝධ්වනිය කියන එක මතක් කරගන්න. 20 හර්ට්ස් වඩා අඩු සංඛ්‍යාත මෙම කලාපයට වැටේ. මිනිස් කන්ට ශ්‍රවණය කළ නොහැක ස්වභාවික සංසිද්ධීන් වන වාසුලි, ගිනි කඳු පිපිරීම්, භූකම්පන ආදීන් අදෝධ්වනිය තරංග ඇතිවේ. මෝටර රථයක එන්ජිම කෘත්‍රිම අදෝධ්වනිය තරංග ඇති කරයි. ඉතා තීව්‍ර අදෝධ්වනි තරංග වලට
කලක් වාජනය වීම බිහිරි බව පවා ඇති වේ. ඔනෝක උලුත් දා ගන්න අදෝදුවනිය මේ හිතකර තත්ත්වයක් නෙමෙයි තියෙන අදෝදුවනිය. නමුත් අතිදුවනිය කියන එකේ ගැටලුවක් නැහැ. අතිදුවනිය කියන එකේ තියෙනවා 20000ට වඩා වැඩි සංඛ්‍යාත මෙම කලාපයට වැටි මිස් කණෙන් ශ්‍රවණය කළ නොහැක. නමුත් බල්ලන් වවුලන් සහ ඩොල්ෆින් වැනි සතුන්ට 20000ට වඩා වැඩි සංඛ්‍යාත ඇසි. ඇතැම් ද්‍රව වර්ග ජීවාණුහරණය කිරීමට රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීමට සොනාර් උපකරණ මගින් මුහුදු පතුලේ ඇති වස්තු අධ්‍යයනය කිරීමට මව් කුස තුල සිටින බිරිඳකගේ පිහිටුම අනාවරණය කර ගැනීමටද අතිදුවනිය එහෙම නැත්නම් ඒකට කියනවා පාරදුවනිය කියලා. අන්න එකක් ගහගන්න එතන. පාරදුවනිය කියන වචනේත් පාවිච්චි කරනවා. පාරදුවනිය යොදා ගන්න. රෝග විනිශ්චයට මෙම තරංග උපකරණ මගින් සිරුරට ඇතුළු කර ඒවායේ පරාවර්තනය මගින් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ප්‍රතිබිම්බ ලබා ගන්න. අතිදුවනි තරංගවල තරංගයන් ඉතා කුඩා නිසා ඒවා කුඩා වස්තුන්ගෙන් පවා පරාවර්තනය වීම වාසියකි. අනේ කතන්දරයේ යටතේ එතන අඩගත් හැකි පොඩි ඉඩක් තියෙනවා. අර ඉස්සල කිව්ව කතාව අතිදුවනි කුඩා වස්තුන්ගේ පවා පරාවර්තනය වෙන්නේ මෙන්න මේකයි. දැන් මෙන්න කුඩා වස්තුව කියලා හිතන්න. අතිදුවනී තරංගායාමේ ඊටත් වඩා පොඩි. මේ සෝරි ඊට වඩා විශාලයි. සංඛ්‍යාත වැඩි සංඛ්‍යාත තරංගායාමේ වැඩි. ඔහොමනේ තියෙන්නේ. සෝරි අතිදුවනී සංඛ්‍යාතේ වැඩි තරංගායාමේ අඩුයි. එතකොට අතිදුවනී ඊටත් වඩා පොඩි. මේ ගොඩක් පොඩි අතිදුවනිය. එතකොට ඒ කියන්නේ පොඩි වස්තුන් ගත්තාම අතිදුවනී තරංගායාමේ පොඩි නිසා පිටු මෙහෙම තියෙන කියලා අතිදුවනී. මොන තරංගායාම කොහොම හිතන්නකෝ දැන් බාධකයේ සාපේක්ෂව ලොකු වෙනවා. සාපේක්ෂව ලොකුයි ඈ. කුඩා වස්තු තමයි. හැබැයි ඉතින් මේක ගොඩක් කුඩායි මේක. තරංගායාමේ පොඩි වෙන්න විවර්තනය හොඳින් සිද්ධ වෙනවද? නැහැ. විවර්තන හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්නේ ඇත්තටම මෙතනදී විවර්තන හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම හඳගත්තොත් ඒ කියන්නේ මෙහෙම එන එකෙන් බහුතරේ පරාවර්තන නම් මෙහෙම ආපහු පරාවර්තන. අන්න ඕක ඇඳගත්තා නම් හරි පොඩි වෙටනේ මතක් කරගන්නකො. මතක් කරගන්න අද. පොඩි වෙට ඇඳගන්න. ඒ නිසා තමයි කුඩා වස්තුන්ගේ පවා මේක පරාවර්තනය වෙන්නේ. හරිද? හරි. ඊළඟට කියනවා ඇතැම් නිස්පටික හරහා විචල්්‍ය බෝල්ටිතා එදීමෙන් අතිදුවනිය නිපදවනු ලැබේ. දුවනිය කියන කතාව යටතේ දීලා තියෙනවා 20යි හර්ට්ස් 20000 හර්ට්ස් සංඛ්‍යාත පරාසයෙන් මෙම කලාපයට වැටි මිනිස් කන්ට ශ්‍රවණය කිරීමට අවශ්‍ය හඬේ සැර පැවතියහොත් මෙම කලාපයේ ශබ්දය ශ්‍රවණය කළ හැක. ඊළඟ තියෙනවා අංක 2 පළවෙනි එක දැන් හරි ඒක තාර්ථාවය ගැන සරල වැටහීමක් අපිට තියෙනවා දැන්. සංඛ්‍යාතයේ මත රඳා පවතිනවා කියන කාරණේ හඬේ සැරේව තිපුලතාවය. මේ අදාළ ධ්වනි තරංගයේ අනේතර හදාගන්නේ මේ අදාළ ධ්වනි තරංගයේ කියලා ධ්වනි තරංගයේ දෙකක් තියෙනවා. එකක් කපා ගන්න. මේ අදාළ ධ්වනි තරංගයේ තීව්‍රතාවය මත රඳා පවතී. තීව්‍රතාවය මත රඳා පවතී. එහෙනම් ධ්වනි තීව්‍රතාවය කියන එක පොඩ්ඩක් බලමු අපි. ධ්වනි තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් තුලින් ඒක කාලයකදී ඊට ලම්බක ප්‍රචාරණ ධ්වනි ශක්තිය ධ්වනි තීව්‍රතාවයයි. හරිනේ ඒක අපි ගත්තනේ. දැන් ආලෝක තීව්‍රතාවය කියන එකත් අපි එහෙමයි සාකච්ඡා කරුවේ නේ. ප්‍රකාශ විද්‍යුතාචරණයත් අපි ගත්තේ. ෆෝටෝන වාදයේදී වෙනම කතාවක්. ෆෝටෝන වාදයේදී වෙනම කතාවක් තීව්‍රතාවය. ඒක අද අපි කිව්වා. ඔව්. එතකොට ඒකකේ මොකද්ද වෙන්නේ?
තප්පරයකට අදාළ ශක්තිය හැබැයි එක වර්ගඵලයක් තුලින්. එහෙනම් වොට් වර්ග මීටරයට නැත්නම් ජූල් තප්පරයට වර්ග මීටරයට කියන්නේ වොට් වර්ග මීටරයට. ඊළඟට කියනවා දෝණි ප්‍රවේග ක්ෂමතාවය අනු ඒකකාලීන පිටවන ශක්තියයි. ක්ෂමතාවය කියන එකත් අපි දන්නවා. එහෙනම් SI ඒකකය වොට් ක්ෂමතාවය SI ඒකකය වොට්. හරි ඊළඟ දෙයක් තියෙනවා ක්ෂමතාවයේ PU ලක්ෂාකාර දෝණි ප්‍රවේගයක් සලකමු. ඒ සිට සිම්පල් R දුරින් PT ලක්ෂයක දෝණි තීව්‍රතාවයේ I නම් හරි මේ I සඳහා ප්‍රකාශනයක් අපිට ගත්ත හැකි මෙන්න බලන්න I සඳහා ප්‍රකාශනයක් අපිට ගත්ත හැකි කොහොමද මේක අපි ගත්තා වෙන්න ලක්ෂාකාර දෝණි ප්‍රවේගයේ ක්ෂමතාවයේ වොට් P කියලා අපි හිතනවා. එහෙනම් R දුරින් PT ලක්ෂයක් මම තෝරගන්නවා. මෙන්න R දුරින් PT ලක්ෂය. මෙන්න මේ ලක්ෂයේ තීව්‍රතාවය මට ගන්න ඕනේ. තීව්‍රතාවයේ I කියන එක. I කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් තුලින් ඊට ලම්බක යන ධ්වනි ශක්තිය. එහෙනම් මම කරන්නේ මේ විදිහට අරේ ආවිච්ච ගෝලයක් තෝරගන්න. අරේ ආවිච්ච ගෝලයක් තෝරගන්න. එතකොට මේ 4යි 5r වර්ගයේ වර්ගඵලය සහිත ගෝලයේ 4යි 5r වර්ගයේ වර්ගඵලය සහිත ගෝලයෙන් තප්පරයකදී ඉවත ගන්න ශක්තිය ගත්තොත් තප්පරයකදී ඉවතට යන ශක්තිය ධ්වනි ශක්තිය කොච්චරද? තප්පරයකදී ඉවතට යන ශක්තිය P වෙනවනේ. ජූල් වලින් P වෙනවා. තප්පරයට කියලා දීලා තියෙනවා. එතකොට ජූල්. ඇයි මෙතනින් තප්පරයට පිටවන P කියලා ශක්තිය පිට වෙනවා තප්පරයකදී ওই ටික වටේ දිගටම යනවනේ. ගිහිල්ලා අර වර්ගඵලය තුනු තප්පරයකදී යන්නේ එළියට කොච්චර P අරගෙන එනවා හැමතැනම P යනවා. පැහැදිලිද? P ප්‍රමාණය යනවා. වතුර මලක් කියලා හිතුවත් කමක් නැහැ. වතුර මලකින් තප්පරයකදී එළියට දානවා නම් යම්කිසි ජල පරිමාවක් ලීටරයයි දානවා නම් ඊළඟට මේ වර්ගඵල අපි තෝරගත්තොත් ගෝලාකාර වර්ගඵල. මේ වර්ගඵල තුලින් හැම වෙලෙම මේ ප්‍රමාණය එළියට දාන්න එපා. පැහැදිලිද? මේ ප්‍රමාණය දාන්න ඕනේ. එහෙනම් තප්පරයකදී ඉවතන ශක්තිය P. එහෙනම් ඒකක කාලයකදී ඉවතන ශක්තිය ගත්තොත් ඒකක කාලයකදී ඉවතන ශක්තිය ගත්තොත් ඒකක වර්ගඵලයකදී ඒකක වර්ගඵලයකින් ඉවතට යන ශක්තිය P බෙදීම 4යි 5r වර්ග. ඒකක වර්ගඵල ඉවතට යන ශක්තිය තමයි I කියලා කියන්නේ. එහෙනම් I සමාන වෙන්නේ නැත්නම් P බෙදීම 4යි 5r වර්ගයට. මෙයාටින් දාන්න පුළුවන් මෙහෙන් හරි දාන්න යටින් අවසානයේ I සමානයි P බෙදීම 4යි 5r වර්ග. මේක දාන්න මෙය ධ්වනි තීව්‍රතාවයයි කියලා මෙන්න මේක දාගත්තා. ඒක නේද? හරි. එහෙනම් මේක ගන්න බලන්න ටක් ගාලා. මේ රූපේ ඇඳලා මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා මේකට යන්න. මතක් කරගන්නයි තියෙන්නේ අපිට මාස යයි තියෙන තව විභාගෙට.
හරි නේද? හරි නම් හරි කියලා එවන්ටක් ගන්න. ඔව් හරි අපි මෙතනින් එහෙනම් පොඩ්ඩක් නවත්තමු දැන් මොකද හෙට පන්ති තියෙන්න පුළුවන් ළමයිට